තෙරුවන් සරණයි. සබ්බ වග්ගයේ සංයුත්ත නිකායේ 4 වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ මේ සබ්බ වග්ගයේ සූත්‍ර තියෙනවා අපිට දකින්න ලැබේ කීපයක්ම. අපි මීට කලිනුත් සබ්බ වග්ගයේ සූත්‍ර පැහැදිලි කරලා තියෙනවා. මේ සබ්බ සූත්‍රය ඒ වගේම ඊට පසුව ඔබට මේක දකින්න ලැබෙනවා ජාති ධම්ම සූත්‍රය. ජාති ධම්ම වග්ගයේ මේ සබ්බ කියලා කියන්නේ මේ සියල්ල. මොකද්ද මේ බුදුන් වහන්සේ දේශනා කරන සියල්ල? මේ සියල්ලම අපි දන්නවා දැන් උපත කියනකොට බුදුන් වහන්සේ කියන්නේ ඇසේ උපතයි උපත කියලා. එතකොට ආයතන වල උපතයි උපත. ස්කන්ධානම් පාති භව ආයතනම් පටලබ අංගුච්ච ಜಾති. එතකොට ಜಾතිය පනවන්නේ බුදුන් වහන්සේ ආයතනේ ස්කන්ධානම් පාති භව ආයතනම් පටලබ. ආයතනේ පටිලාභයයි ಜಾතිය. අසින් දෙයක් බලලා මේක පොතක් මේසයක් කිව්වොත් ඒක තමයි ಜಾතිය. එහෙමනම් දැන් ඔබට වැටහෙනවා ඇති මේ ආයතනෙන් තමයි ලෝකය හදාගන්නේ සලආයතන ලෝකේ. ඒතර මේ ධර්මයේ අපි දිගටම පැහැදිලි කරලා තියෙනවා මේක අපි ප්‍රායෝගික පැත්තයි කතා කරන්නේ. ප්‍රායෝගික පැත්තේදී මේ වචන පරිවර්තනයි හරි පරිස්සමෙන් අපි බලන්න ඕන. වචන පරිවර්තන විදිහට ඔබට දකින්න ලැබෙනවා අහන්න ලැබෙනවා අද බොහෝ අය දේශනා කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං කියනකොට අසත් රූපයත් ඇසේ නිසා හටගත්ත ඇසේ විඥානය. ඔන්න ඔය විදිහටයි පැහැදිලි කරන්නේ. දැන් මේක පොතක තියෙන වචනයක් විදිහට ඔබ දැන් මේක කියවන්න. හොඳට බලන්න. අසත් රූපයත් ඇසේ විඥානයත් නිසා ඒ කියන්නේ ඇතිවන දැන ගැනීම. විඥානය කියන්නේ දැන ගැනීම. ඒත් ඇසින් දෙයක් බලලා මේක පොත කියනකොට ප්‍රායෝගික පැත්තට ඔන්න දැන් බලන්න මේක වරදිනවා. මේ පොතේ තේරුම ලියලා තියෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තේරුම ලියලා තියෙන එක බලන්න. ඔබත් හොඳින් අධ්‍යයනය කළ බලන්න. අද මේ සබ්බ සූත්‍රයේනුත් අපිට ඒක වැටහෙනවා. මේ රූපේ තමයි අද සමාජයට නිවැරදිව කුමක්ද මේ රූප විග්‍රහය කියන එක තමයි වටහා ගන්න බැරි වෙලා තියෙන්නේ. අභිධර්ම පිටකයේ විදිහට ගත්තාම රූපකාණ්ඩ 28ක් ගැන වෙනම විභජ්‍ය විදිහට විභජනයේ විදිහට වෙනම විභංගප්කරණයට ගියාම එහෙම අපිට දකින්න ලැබෙනවා. ඔබට ධර්ම කාරණා විදිහට විෂයක් විදිහට කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ එක එක දේවල් ඔබට අහන්න ලැබෙනවා. නමුත් ප්‍රායෝගිකව ඔබ නිවන් දකින්න නැත්තේ ඇයි ඔබට ප්‍රායෝගිකව නිවන් මඟ හමු වෙලා නැත්තේ? ඔබ අධ්‍යයනය කරන්නේ සිලබස් එකක්. ඔබ විෂයක් හදාරනවා. ඔබ ප්‍රායෝගිකව බලන්නේ මේ අපේ මේ ජීවිත කතාව. ප්‍රායෝගිකව මේක දැක්කොත් ඔබට මේක මීට වැඩිය දෙයක් මේක ලියා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. මේක යථාර්ථයක් වෙන්නේ කොහොමද කියන එක. එතනයි අපිට වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ දුකෙන් මිදෙන මඟ. අපිට වැදගත් වෙන්නේ දැනුම නෙමෙයි. අපි දැනුම සොයාගෙන යනවා වෙන්න බෑ. තවත් දෙයක් ඉගෙන ගන්නවා වෙන්න බෑ. අපි සත්‍ය දැනගන්නවා වෙන්න ඕනේ. සත්‍ය අපි මීට කලින් දේශනාවල ඔබට ඇහුණා. සත්‍ය කවදාවත් පොතක ලියන්න බැරි බව. ඔබේ තණ්හාව පොතේ ලියන්න පුළුවන්ද? ඔබේ තණ්හාව කවදාවත් පොතේ ලියන්න බෑ. හැබැයි තණ්හක්කය නිබ්බානෝ කියලා ඔබ දන්නවා. දැන් තණ්හාව තමයි තණ්හක්කයෝ කියනකොට තණ්හාව ඡය වීමයි ඇත්තටම දුකෙන් මිදීම. හැබැයි කවදාවත් මේ තණ්හාව පොතේ ලියන්න බෑ. පුළුවන්ද ඔබට තණ්හාව පොතේ ලියන්න? බෑ. ඔබේ තණ්හාව ඔබට පොතේ ලියන්න බැරි නම්
ඔය පොතෙන් පුළුවන් ද නිවන් දකින්න? ඒකත් බෑ. මෙන්න මෙතනයි අපිට ඇත්තටම දකින්න ඕනි, බොහොම නුවණින් දකින්න ඕනි තැන. මේ රාගදේශමෝ කෙලෙස් තණ්හාව නැමැති වඩුව තාමාදිටිමි. තාට නැවත නිවසක් සෑදීමට ඉඩ නොදෙමි. එයයි බුද්ධ වචනේ. එතකොට මේ තණ්හාව තියෙනකන් ඔබ සසර දුකේ වැටෙනවා. එහෙනම් ඔබ සසර දුකෙන් මිදෙන මගක් අපි ඔබට පැහැදිලි කරන්නේ. ඒක කවදාවත් පොතක ලියන්න බෑ. ඔකයි ඇත්ත. අපිට මේ පොතෙන් දකින්න පුළුවන් සාරාංශයක් විතර ඉඟියක් ගන්න පුළුවන්. නමුත් අපිට ප්‍රායෝගිකව අපතුලින් එක අපි ඒක හඳුනාගත්තේ නැත්තම් දැක්කේ නැත්තම් අපි මේ අවබෝධයටපත් උනේ නැත්තම් ඒක හුදෙක් වචනයක් විතරයි. ඒක යථාර්ථයක් වෙන්නේ නැහැ. ඒකයි අපි කිව්වේ බුදුන් වහන්සේම පැහැදිලි කරනවා කාලාම සූත්‍රයේ. මහා පිටක සම්පදාය පොතේ තිබුණත් පිළිගන්න එපා කියලා කිව්වොත් ඔය නිසයි. අයි මෙහෙම දෙයක් කියන්නේ මේ සබ්බ වර්ගයේ ඔබට දිගටම අහන්න ලැබෙන ප්‍රහාණ සූත්‍රය, සබ්බ සූත්‍රය, මේ සූත්‍ර ගණනාවක් ඔබට දකින්න ලැබෙනවා. අපරිජාන සූත්‍රය. ඒතර මේ සූත්‍ර අපි පැහැදිලි කරලා තියෙනවා. ඔබට මේ අහන්න ලැබිලා ඇති. ආදිත්ත පරියාය සූත්‍රය. එතකොට අන්ධ භූත සූත්‍රය. එතකොට සාරුප්පටිපදා සූත්‍රය. එතකොට මේ සූත්‍ර අපි ඔබට පැහැදිලි කරලා තියෙනවා. නමුත් අපිට වැටවුණ කාරණයක් තියෙනවා. ඒ තමයි මේ චක්කුංච පටිච්ච රූපේජ උප්පජ්ජ චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ කියන කාරණේ තමයි අසින් දෙයක් බලලා අධ්‍යයක් කරගත්තා කියන එක. එතනින් ලෝකයක් හදාගත්තා කියන එක. මේ සබ්බ සූත්‍රය, මේ සබ්බ වග්ගේ ඔබ විසින්ම ගලපාගත්තේ නැති කාරණාව තමයි මෙතන ගලප ගන්න බැරි වෙන්න හේතුවත් මේ සමාජයට ගිලිහිලා තියෙන්නේ. අපි කාලයේ වැලිතලාවට සැඟව ගිය ඒ සත්‍ය ධර්මය හෙලි කරමු කියලා. ඒ තමයි රූපේ කියන්නේ මොකද්ද කියන එක. මේ රූපේ හරියට පරජානාති වුණොත් ඔබේ සත්‍ය අවබෝධ කළා වෙනවා. ඇත්තටම මේ රූපේ කියන්නේ රූපාරම්මණයටයි. ඔබ රූපකාණ්ඩ 28ක් අධ්‍යයනය කරත් අභිධර්ම පිටකයේ විදිහට අධ්‍යයනය කළත් ඔබට අවසාන උත්තරේ එන්නේ මේ රූපේ කියන්නේ රූපාරම්මණයටයි. ආරම්මණයටයි. ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා අපි හැම ආරම්මණයකටම රූපේ කියන වචනේ මේ ධර්මයේ තුල අපිට අහන්න ලැබෙනවා. එහෙනම් ශබ්ද රූපයක්, වර්ණ රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, පොට්ටබ්බ රූපයක්. ඒ කියන්නේ රූපාරම්මණයක්. අපි මේක කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. මේ සබ්බ සූත්‍රයේ සියල්ලම දේශනා කරමි. මහණෙනි, තොපට සියල්ල දේශමි. ඒ අසව. මහණෙනි, සියල්ල යනු කුමක්ද? දැන් මේකේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ අපිට මේ සූත්‍රය හම්බ වෙන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි කාණ්ඩේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ මේ 31 වෙනි පිටුවේ මේ සබ්බ වග්ගය ගැනයි පැහැදිලි කරන්නේ. මේ සබ්බ කියන්නේ සියල්ල. හැබැයි මේ සිංහල පරිවර්තනයේ කියනවා නම් මේක පොඩි ඡේදයක්. මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම? චක්කුසේ, රූපය, සෝතය, ශබ්දය, ගන්ධය, ජීවය, රසය, කාය, ස්පර්ශය, මනස, ධම්මය. මහණෙනි, මේ සියල්ල කියන ලැබේ. දැන් ඔය පරිවර්තනය කියුවේ සබ්බං ඕ. දැන් අපි සූත්‍රය බැලුවොත් සබ්බං ඕ භික්ඛවේ දෙස්සිසාමි තං සුනාත කිංච භික්ඛවේ සබ්බං චක්කුංච රූපේච සෝතංච සද්දේච ගානංච ගන්ධේච ජීවාච රසච
කායච පොට්ටබ්බ මනංච ධම්මංච ඉදං උච්චති භික්ඛවේ සබ්බං යෝ භික්ඛවේ එවං වදේය. දැන් ඊගාව ඡේදේ මහණෙනි යමෙක් මම තෙල සියල්ල පිළිකෙව් කොට අන් සියල්ලක් පනවමි මෙසේ කියානම් ඔහුගේ ඒ වදන් වචන මාත්‍රයම ඒ මුසාවක් වන්නේ කියන එක. වචන මාත්‍රයම වන්නේ ඒ කියන්නේ වචනයකටම වෙන යමක් කියනවා නම් ඒක වෙන්නේ නැහැ කියන්නේ. ඒ කවර හේින්දයත් මහණෙනි අවිශේෂේනි. යෝ භික්ඛවේ එවං වදෙය අහම්මේතං සබ්බං පච්චේක අඤ්ඤං සබ්බං පඤ්ඤා පෙස්සාමීති තස්ස වාචාච තත්වේ රේස පුට්ඨෝච න සම්පායේ උත්තරින්ච විගතං ආපජ්ජේය තං කිස්ස හේතු යතතං භික්ඛවේ අවිසම්මීති. ප්‍රහාණ ද ඊගාවට අපිට දකින්න ලැබෙනවා ප්‍රහාණ සූත්‍රය. දැන් සබ්බ කියනකොට සියල්ලම කියනවා ඇසයි රූපයයි සලායතන ටික කියනවා. ඇසයි රූපයයි කනයි ශබ්දයයි. එතකොට නාසයයි ගන්ධයයි දිවයි රසයි ඒ වගේම කයයි උණුසුම සීතල මනසයි ධම්මයි. දැන් මේවෙන් තමයි අපි හදාගන්නේ. මේ සබ්බ සියල්ලම හදාගන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල කියන මෙන්න මේ ආරම්මන වලින් එන ඒවා තමයි අපි මේ ආත්මයක් හෝ වේවා අපි දැන් තණ්හා වේවා ඉරිසියා වේවා මේ සබ්බ අපි කියනවානේ අපි අර කියනවානේ මේ අර සබ්බේ සංඛාරා. ඒතකොට සංඛාරා කියන අපි දන්නවනේ කෙලස් කියලා. ඒතකොට මේ කෙලස් හදාගන්නේ එතකොට මෙන්න මේ අසෙම් බල රූපයක් කනෙන් ශබ්දයක් මේ විදිහට හදාගත්ත ආයතන වලින්ම තමයි ලෝකේ හදාගන්නේ. එතනින්ම තමයි අපි කෙලස් හදාගන්නේ. ඒතර අපි සියල්ල හදාගන්නේ මේ සෙන්සර්ස් වලින්. අපි කියේ 5 සෙන්සර්ස් මේවෙන් තමයි එන්නේ. එතනින් තමයි මන කියන සෙන්සර් එක හැදෙන්නේ. ඒතර මින් එහා දෙයක් නැහැ. ඒතර අපි ඒකයි කිව්වේ ශබ්දක කොහෙන්ද ආත්මයක්, වර්ණක කොහෙන්ද ආත්මයක්, ගන්ධක කොහෙන්ද ආත්මයක්, රසක කොහෙන්ද ආත්මයක්, උණුසුම සීතලක කොහෙන්ද ආත්මයක්. මෙතන ආත්මයක් නැති ධර්මයක් බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා. ඒක අපිට දකින්න ලැබෙනවා හැමතැනම. රූප අනිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බන්තේ කියනකොට. ඒ දුක සැප දුක්ඛම් බන්තේ කියන මහණෙනි එහෙනන්ගේ ආත්ම වශයෙන් ගත හැකිද නොයේ තම් බන්තේ. චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බන්තේ. එහෙනම් මහණෙනි දුක සැප දුක්ඛම් බන්තේ. එහෙමනම් මහණෙනි ආත්ම වශයෙන් ගත හැකිද නොයේ තම් බන්තේ. මේ අනාත්ම ධර්මයේ මේ ආත්මයක් කොයිද තියෙන්නේ? ශබ්දක ආත්මයක් නැහැ. වර්ණක ආත්මයක් නැහැ. ගන්ධක ආත්මයක් නැහැ. රසක ආත්මයක් නැහැ. උණුසුම සීතලක ආත්මයක් නැහැ. මෙතන ආත්ම කතාවක් නැහැ. මෙන්න මෙයයි මේ සබ්බ සියල්ලම හැදිලා තියෙන්නේ මේ ආත්මය හැදිලා තියෙන්නේ මේ ආයතන වලින්මයි. එතන කොහෙද ආත්මයක් නැහැ. ඒකයි සක්කාය දෘෂ්ටියක් කිව්වේ. ඒ ආත්ම සංඥාම දෘෂ්ටියක්. ඒක සකස් වෙන හැටි මේ කියන්නේ. ශබ්ද වර්ණ එකතු වෙලා ඒ ශබ්ද වර්ණ උණුසුම සීතල තද ගතිය එකම මොහොතේ එනකොට ඒක නැවත නැවතත් එනකොට බල ගැන්වෙනවා. අන්නේ බල ගැන්වීමයි චිත්තාරෝපණය. එයයි ආත්මය කියලා අපි හදාගෙන තියෙන්නේ. පුංචි දරුවා ඉපදෙනකොට ඒ පුංචි දරුවාට එහෙම දැනීමක්වත් නැහැ. ආත්ම දැනීමක් නැහැ. ආත්ම දැනීම එන්නේ අර ජාති ධම්ම සූත්‍රයේ පෙන්වන තැනින්. ජාති හටගත්ත තැනින්. ඇසින් බලලා පොතේ මේසේ දෙයක් තියෙනවා කියලා ගත්තොත් ඒත් එක්කම එන චිත්තාරෝපණය ආත්මීය දැනීම. දැන් මෙතන සබ්බ වර්ගය තුළ මෙන්න මේ කතාව තමයි පෙන්වන්නේ. අපි ඊට පස්සේ දකින්න ලැබෙන ප්‍රහාණ සූත්‍රය. ප්‍රහාණ සූත්‍රය බැලුවම අපිට පේනවා මේ බොහොම කෙටි සූත්‍ර මේ සංයුත්ත නිකායේ සංයුත්තය කියන්නේ සංයුත්ත කරලා කෙටියෙන් දක්වන්නේ. එතකොට මහණෙනි
එතකොට ਸਰව ප්‍රහාණය මොකද්ද මේ ප්‍රහාණ කරන් තියෙන්නේ? ඇසෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද. එතකොට මේයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. එහෙමනම් දැන් මේ ප්‍රහාණ සූත්‍රය බැලුවම අපිට දකින්න ලැබෙනවා. ඒ අසව මහණෙනි අපිට ਸਰව ප්‍රහාණය දහම් දෙසමි. ਸਰව ප්‍රහාණයට දහම් දෙසමි. ඒ අසව. මහණෙනි ਸਰව ප්‍රහාණයට දහම් කවරේයත් මහණෙනි චක්කුසේ ප්‍රහාණයකට යුතුය. රූපේ ප්‍රහාණයකට යුතුය. අන්න දැන් ඇහෙන් බලලා දෙයක් කියලා ගත්ත එකමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. දෙයක් කියලා අර ශබ්ද වර්ණයකට එකතු වෙලානේ මේ මනෝවිඤ්ඤාණය නෑදෙන්නේ. ඔතනින්මයි ප්‍රහාණ වෙන්න තියෙන්නේ. සලආයතන නිරෝධෝ නිබ්බානෝ කියවන්නේ නිසයි. අස කන දිවනාසය කය මන කියන ආයතන වල නිරෝධයයි නිවන කියන්නේ. ඒකයි දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් කියලා කිව්වේ. එහෙනම් දුටු දෙයක් තියෙන්න බෑ. ඇසුණු දෙයක් තියෙන්නත් බෑ. අන්න දෙයක් කියලා දෙයක් නැති බව දකින්න නම් සත්‍ය දැකිය යුතු වෙනවා. අන්න ප්‍රහාණ සූත්‍රය පෙන්නනවා ආයතනවල ප්‍රහාණයයි. එතකොට ඇසෙන් බලලා දෙයක් කියලා ගත්තොත් ඒක මනෝවිඤ්ඤාණයෙන් හැදෙන්නේ. එහෙමනම් ඒක ස්පර්ශ වෙන්න ඕනි මනසට. වේදනා සංඥා සංකාර ඔස්සේ මනෝවිඤ්ඤාණයෙන් දැන ගැනීම එන්න ඕන. අන අපි පංච ආයතනත් අර 6 වෙනි ආයතන මන ආයතනත් හැදෙන හැටි දැක්කා. ඊට කලින් අපි ඔබට පැහැදිලි කරා. ආයතනවල එකතුවෙන් හැදෙන එකයි මන ආයතන කිව්වේ. වර්ණයක තිබුණේ නැහැ දෙයක්, ශබ්දයක තිබුණේ නැහැ දෙයක්. හැබැයි වර්ණ ශබ්ද එකතු වුණොත් අන්න මොන්ඩිසෝරි යනකොට අර ඉගැන්වුවේ ඇහැට වර්ණ දීලා කන්ට ශබ්ද දැම්මා. පුතේ මේ රතු පාට, කහ පාට, නිල් පාට. රතු කියනකොට ශබ්ද දෙන්න ඕනි රතු කියලා. හැබැයි රතු කියන වර්ණය ඉස්සරහ පෙන්නන්න ඕනේ. නැත්තම් මේ මොන්ඩිසෝරි යන දරුවා ඒකට රෙඩ් රතු පාට කියන්නේ නැහැ. ඒතකොට මොන්ඩිසෝරි යන්නේ අවුරුදු 4ේදී. බලන්න අවුරුදු 4-5 වෙනකම් මේ දරුවා දන්නේ නැහැ පාට ටික. එතකොට මේ දරුවා අවුරුදු කීපයක්ම ගත කරලා තියෙන වර්ණ වෙන් කරන්නේ නැතුව වෙන් කිරීමක් නැහැ. වෙන් කරන්නේ ශබ්දෙන්. එතනයි වැදගත්කම තියෙන්නේ. ඒක දැන ගැනීමයි. සත්‍ය දැනගන්නවා කියන්නේ. දැන් පුංචි දරුවා ඉපදෙනකොට වර්ණ දන්නේ නැහැ. පුංචි දරුවාට අර හැඩතලෙට පුතේ මේ අම්මා කියන්න පුතේ අම්මා අම්මා අන්න සොරාලේ කරසංක පටලේ හෙල්ලෙනකොට එක් සංඛ්‍යාතෙන් අහස විදුලි කරනකොට මේ ජනෙල් හෙල්ලෙනවා වගේ කරසංක පටලේ හෙල්ලෙනකොට අර ශබ්ද කිව්වේ කරසංක පටලේ හෙල්ලෙන එකනේ. එළිය ශබ්ද නැහැනේ. ශබ්ද අපි හදාගත්ත එකනේ. ඒතර කරසංක පටලේ හෙල්ලෙනකොට ඒ සංඛ්‍යාතයෙන්ම අර ආස්වාස ප්‍රාස්වාස වාතයත් එක්ක අර මම්මක් ගාලා අම්මා කියන ශබ්ද පිට කරන එක තමයි කතා කරනවා කියන්නේ. ඔක සබාදාම. මේ පුබ්බේ නිවාසානුස්සය ඥානය තුළ පෙරසිට කඳපිලිවෙත් දැක්කොත් මුලින්ම සිත හැදුනේ කොහොමද කියලා දකින්න හැටි. එතන ඉඳන් දිගටම එයාගේ හුස්ම ටික අන්තිමට යනකම්ම අම්මා කියන શબ્දේ තියෙනවා. දැන් දරුවා චීනේ හිටියනම් චාන් චීන් ගන්න. එතකොට ඒ දරුවා අම්මා කියලා කවදාවත් කියන්නේ නැහැ. ඇයි? එහෙම શબ્දයක් එයාගේ කන්ට දාලා නැහැ. එතන මේ શબ્දය කියන්නේ ඇත්තක්ද නෑ බොරුවක්. ඒක නිසා මොකද්ද අපි කිව්වේ? සියලුම වචන බොරු වෙනවා. වචන සියල්ල බොරුවක්. සත්‍ය ධර්මේ නම් ධර්මයයි. ඔබ ඒ අවබෝධ කර ගැනීම ඔබට බාරයි. සත්‍ය ප්‍රකාශ කිරීම අපගේ යුතුයකම. කල්‍යාණ මිත්‍රයා පණිවිඩේ පවසනවා පමණි. ඒ මග යෑම ඔබට බාරයි. ඔබගේ සසර දුක නිවීමයි ඔබගේම කටයුත්තක්. කවුරුවත් කාටවත් නිවන් දක්කන්න බෑ. එහෙමනම් දෙව්දත්ව නිවන් දක්කනවා බුදුන් වහන්සේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. තමන් අවබෝධ කරගන්නේ තමන්ගේ නුවණින්නේ. එහෙනම් මේක හොඳ නුවණින් දකින්න ඕනි කාරණයක්. එතකොට මේ වචන සියල්ල බොරු වෙන හැටි දැන් මේ පෙන්වන්නේ. හැම වචනයක්ම බොරුවක් වෙනවා. අපි වචන ඇත්ත කරගෙන ඉන්නවා. ඒක තමයි අපේ රැවටීම. මායාව. ඒක නිසා අපිට හැඟීම් ඇති වෙනවා. කේන්ති යනවා. තරහ යනවා.
iriසියා, වෛරය, ක්‍රෝධය සියල්ලම තියෙන්නේ ඔත් එක්කමයි. මෙතනමයි එතකොට මහා නිදාන තියෙන්නේ. මහා නිදාන සූත්‍රයට ගියාමත් එහෙමයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං තීනා සංගති පස්සෝ. ඔක නිකන් වචන ටිකක් නෙමෙයි. හොඳට බලන්න. ඇස කියන්නේ පේන බවට. ඇසෙන් එතකොට අපි බලනකොට දෙයක් කියලා ගත්තොත් තමයි ඒක ඇස ආයතනෙ වෙන්නේ. ආයතන කෘත්‍ය සිද්ධ වුණා වෙන්නේ. හැබැයි එන්නේ ආලෝක කිරණයක්. මේ කළු ඉංගිරියාව ප්‍රසාදවත් වෙනවා. ආලෝකයේ ඇති විටයි අපිට පේන්නේ. ආලෝකේ නැතුව පේන්නේ නැහැ. එහෙමනම් මේ පේනවා කියන හිත ආලෝකයට අයිතියි. මේක ඇඟ ඇතුලේ තියනවා කියලා පනවන්න බෑ. අපි ඔබට කිව්වා කණ්ණාඩියේ අපිට සේරම ප්‍රතිබිම්බ වැටෙනවා. හැබැයි කණ්ණාඩිය ඇතුලේ මුකුත් නැහැ. ඔන්න ඔය වගේ කතාවක් මෙතන තියෙනවා. ඇඟ ඇතුලේ හිතක් තියෙනවා නම් කළුවරෙත් පේන්න ඕනේ. එහෙම වෙන්නෙත් නැහැ. පේනවා කියන්නේ මස් ඇහැටත් නෙමෙයි. එහෙනම් මරුණු කෙනාටත් පේන්න ඕනේ. ඉතින් මේක හොඳින් දකින්න, නුවණින් දකින්න, ඇස් ඇත්තෝම දකිත්වා කිව්වා. අපි කිව්වා රූප කලාප 54කින් හැදෙන්නේ ප්‍රසාද රූපයක් කියලා. අද පොත් ලියාගෙන ඒවත් බාහිරින් හොයන්න යනවා. බොහොම පරිස්සම් වෙන්න. කම්මචිත්ත ඍතු ආහාර කියලා දසක විදිහට සුද්ධාෂ්ටක විදිහට පටවියාපෝ තේජෝ වර්ණගන්ධ රසෝජා කියලා රූප කලාප 54ක් කියන්නේ ප්‍රසාදය හැදෙනවා කියන්නේ හරියට නිකන් අර කණ්ණාඩියේ රසදිය දාලා ඔපේ අරගෙන ප්‍රතිබිම්බේනවා වගේ. ඒත් කණ්ණාඩිය ඇතුලේ මුකුත් නැහැ. ඕකම තමයි ප්‍රසාද රූපේ රූප කලාප 54 කියන්නේ රසදිය වැටෙනවා වගේ වැඩක් කිව්වේ ඒකයි. රසදිය නැත්තම් අපිට කණ්ණාඩියෙන් පේන්නේ වගේ. මෙතන මේ ඔපේ හැදෙන හැටි ওই රූප කලාප 54. ඔපේ හැදෙන ප්‍රතිබිම්බය හැදෙන හැටි තියෙයි. නැහිදන් අත්ත කතම් බිම්බන් නැහිදන් පර කතම් අගම්මේ ප්‍රතිබිම්බේ තමන් හැදුවෙත් නැහැ වෙන අයෙක් හැදුවෙත් නැහැ. හේතුන් පටිච්ච සම්භූත හේතු භංගා නිරුජ්ජති. මේක තවත් හොඳින් පැහැදිලි වෙනවා. මේ සබ්බ වර්ගයේ තමයි අපි කතා කරන්නේ. වචන තුනක් හොඳින් ගලපලා දෙන්න ඕන කමක් තියෙනවා. ගොඩක් අය පටලවගෙන ඉන්නවා. ඒත් ඔබ අමාරුවේ වැටෙනවා. මේව පටලවන්නෙම මේ භාෂා විශේෂඥයෝ. අපි ඒක දන්නවා. ඔවුන්ට ධර්මය ගැන අවබෝධයක් නැහැ. ඔවුන් හැබැයි භාෂා විශේෂඥයෝ. ඔවුන් තියෙන සංකාර ගොඩක් විතරයි. ඔවුන් ගාව වෙන මොකවත් නැහැ. උර චක්‍රමාලා වගේ බෙල්ලෙල්ල ගත්තට අර බුදුන් වහන්සේට ඇයි ඔය රාජකීය පඬිතකම් දුන්නේ නැත්තේ? ඇයි ඔය බුදුන් වහන්සේට ත්‍රිපිටකාචාරකම් දුන්නේ නැත්තේ? ඔය එක පට්ටමක්වත් බුදුන් වහන්සේට නැහැනේ. ඔබ ගහගත්ත බැජ් ලේබල් ගැලවිලා යනවා. ඔබට මේ සත්‍ය අවබෝධ නැති බව යමෙකුට වැටහුණා. ඔබ කියන දේවල් වලින් එය හැමෝටම අනාගතයේදී පේනේවි. අපි ඒ සත්‍ය එලි කරනවා. හැමදාම මෝඩයෝ කියලා මිනිස්සු ඒ ගොඩට දාන්න එපා. ඔබ භාෂාවක් දත්ත ගොඩක් රැස් කරගෙන කියවුවා කියලා අර පෝටිල භික්ෂුව වගේ පළක් වෙන්නේ නැහැ. ධර්මය නම් ධර්මයයි. ඒ ගම්වල ඉන්න මුකුත් ඉගෙන ගත්තේ නැති අම්මලා අවබෝධ කරනවා. ඒක ඇත්තක්. ඉගෙන ගත්ත අයද නැති අයද කියලා අදාළ නැහැ. සත්‍ය නම් සත්‍යයි. ඔබට නුවණ තියෙනවා නම් ඒ සත්‍ය අවබෝධ කළ හැකියි. හැමෝටම මේ අවස්ථාව තියෙනවා. උනන්දු වෙන්න යෝනි. ධර්මය ඇහෙනවා නම් සද්ධර්ම ශ්‍රවණය අති දුර්ලභයි. එහෙමනම් මේ අවස්ථාව අපිට නැති වෙන්න බෑ. ඔබ මනුස්ස අති දුර්ලභයි මේ මනුස්ස භාවය ලබන එක. ඒ වගේ මේ සද්ධර්ම ශ්‍රවණයත් අති දුර්ලභයි. මේ ෂණයයි දකින්න තියෙන මේක සිත එක ආරම්මණයයි අපිට දකින්න තියෙන. එයයි ඇත්ත කතාව. දුර්ලභං සන සම්පatti කිව්වේ ඒකයි. දුර්ලභං ප්‍රතිරූප දේශවාසී මේකට ඒ වාසයත් සුදුසු වෙන්න ඕනේ. හොඳයි එහෙමනම් සබ්බ සියල්ලම හැදෙන්නේ ඇස නිසයි ආයතන නිසයි. ඇස කන දිව නාසය කය මන. අපි එකක් ගත්තොත් මේ ඇස කියන ආයතනේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං කිව්වට මේ රූපේ කියන්නේ එළියේ තියෙන රූපයක් පේනව නෙමෙයි පළවෙනි එක. එතනින් තමයි සමහර අය බොළඳ විදිහට හිතන්නේ මේ ඇහැ අන්න එළියේ රූපේ පේනවා අන්න විඥානේ. එහෙනම් ඉතින් විඥානේම නේ රූපේ පේන්නේ. ආයි මෙතන විඥානයක් දාන්න ඕනේ නැහනේ. තේරුණාද ඒ කියපේක? අන්න එළියේ රූපේ තියෙනවා මෙන්න මෙතන ඇහැ තියෙනවා මෙන්න විඥානේ. දැන් අර රූපේ ඒ රූපේ කිව්වෙත් විඥානකින්. එතකොට ඇහැ ඒක කිව්වෙත් විඥානකින්.
තව විඥානයක් ආයි කතා කරනවා. ඔතන පටලැවිලක් තියෙනවා. ඔච්චර බොළඳ නෑ මේ දහම. ඔබේ බොළඳකමට මේ දහම දාන්න එපා. ඔබ දහම තියෙන ඒ සියුම් ගැඹුරු තැන දකින්න. නැත්නම් ඔබට ඒ සත්‍ය අවබෝධ වෙන්නේ නෑ. චක්කුංච පටිච්ච රූපේච උබ්බජ චක්කු විඥානං කියන්නේ මේ ධර්මයේ තුල තියෙන වටිනාම ටික. මහා නිදානේ. මහා නිදාන සූත්‍රයේ පෙන්වන තැන. හැබැයි රූපේ කිව්වේ එළියේ තියෙන රූපයක් නෙමෙයි. ඕක ආරම්මණයක්. රූපාරම්මණයක්. එතනින් තමයි එන්නේ. ආයතන වලින් තමයි මේ ආයතනෙ තමයි මේ ආරම්මණයක් එන්නේ. ප්‍රසාදයක්. ඒක රූපේ කියන්න බෑ. ඒක නිට්ඨාවට රූපේ නෙමෙයි. රූපාරම්මණයක්. රූපයට ආරම්මණය වෙන්නේ ඒක. ප්‍රසාදේ. අන්න රූපාරම්මණය. අන්න එතනයි චක්කුංච පටිච්ච රූපේච. එද චක්කු කියන්නේ පේන බව. ඇස. චක්කු. මේ චක්කුව කියන්නේ මේ ඇහැට එන්නේ කිරණයක් දකින්නේ පොතක් කිව්වේ ඒකයි. මේක කොහෙවත් කියවෙන්නේ නැහැ මේ අපි කියන එක. අපි ඒක දන්නවා. මේක දකින්න නුවණ ඇස්සැත්තෝම දකිත්වා වගේ හැකියාව ලැබිලා නැහැ. හැබැයි මේ විඥානේ තමයි චක්කුංච පටිච්ච රූපේජ උප්පජ්ජ චක්කු විඥාන උප්පද චක්කු විඥාන අන්න ස්පර්ශය ඇති වෙන්නේ එතනින්. තින්න සංගති පස්සෝ කිව්වේ ඒකයි. කොහෙටද ස්පර්ශ උනේ? මනෝ විඥාණයෙන් තමයි පොත ඇදුනේ. තාම පොත ඇදිලා නැහැ. ඇසෙන් දෙයක් බලලා දෙයක් හැදෙන්නේ මනෝ විඥාණයෙන්. ඒකයි මෙතන වට්ටම් වට්ටති කියලා වට දෙකක් කරගෙනවා කිව්වේ. ආයතන වට්ටේ එකක් මනෝ විඥාණයෙන් දැන ගැනීම තවත් එකක්. වට්ටම් වට්ටති. පටිඝ සම්පස්සේට අදිවචන සම්පස්සය මේ හැමදේම හොඳින් මනාකොට ඔබට ගලපලා දෙන්න පුළුවන්. මේ කුමක්ද කියන්නේ කියලා. අපිට මේ පේනවා නෙමෙයි එකපාරම. අපි හිතනවා. ඕකයි ඇත්ත කතාව. මොකද මනෝ විඥානේ දෙයක් කියලා ගත් එකමයි සිතුවිල්ල කියන්නේ. මනෝ විඥානේ කතාවක් ඇයි තියෙන්නේ. ආයතන වල ඇහැට එන්නේ කිරණයක්. කිරණ කියන්නේ පොතක් කියලා. පොත කිව්වෙත් නැහැ පොත කියලා. එහෙනම් චීන ජාතිකයට චාන් කියන්න බෑ පොත කියන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. එතකොට කනට ආවේ ශබ්දයක්. අපිට දාපු ශබ්දේ තමයි මේ එකතු වෙච්ච එක. ශබ්ද වර්ණ ගන්ධ රස පාස එකතු වෙච්ච එකයි මනෝ විඥානේ. ඒක ස්පර්ශයක කතාවක් තියෙන්නේ. ස්පර්ශය වෙන්නේ මනෝ විඥානික මේ මනෝ විඥානේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේ වේගයට මේ එකටමයි මේක එන්නේ. එකටම එන එක එකතු වෙලා එන එකයි මනෝ විඥානේ කිව්වේ. ඒකයි ස්පර්ශයක් කිව්වේ. මේක මනාකොට අගමුල මැද හොඳින් ගැලපෙන පිරිසුදු ශ්‍රී සද්ධර්මය ඔබට ඇහෙන්නේ. අපි හදාගත්තේ පොත. එළියේ පොතක් තිබුණේ. අන්න පුංචි දරුවට එළියෙන් දාපු ශබ්දයි වර්ණ එකතු වෙලා දැන් ඒ දරුවටත් ඇදෙනවා පොතක්. අන්න දරුවට කෙලෙස් අට ගන්න පටන් ගන්නවා. සබ්බේ සංඛාරා එතනින් තමයි අටගත්තේ. මේ සබ්බ වග්ගයේ තුල පෙන්නන්නේ ඔන්න ඔය කාරණාව. ගලප ගන්න බැරි වෙලා තියෙන්නේ පරිවර්තනයේ වචන ටිකක් විතරයි. කවදාවත් ඔබට එතනින් ධර්මයේ දකින්න බෑ. හැබැයි මේ වචනවල සූත්‍රවල මේව හොඳට පසල් එක හදාගත්තා වගේ එකතු කරලා මේ ධර්මයේ ඔබට පෙන්වන්න පුළුවන්. මෙන්න මේකයි මෙතන සිද්ධ වෙන්නේ කියලා. අපිට මේක දිගටම හොඳින් කජ්ජනීය වග්ගයේම එතනට යනකම පැහැදිලි කරතයි ආත්මීය ස්වභාවය හැදෙන හැටි. සත්වේ පුජ්‍යලේ නැති බව ඔබට හොඳට මනාවකට පෙන්ලා දෙන්න පුළුවන්. අපි ඒක දිගින් දිගටම ඔප්පු කරලා තියෙන එක ඒ විග්ගයෙන් පෙන්නලත් තියෙනවා. ඔබට නුවණ තියෙන්න ඕනේ වටහා ගන්න. අන්න සබ්බ වග්ගයේ තියෙන වටිනාකම ඔබට දැන් දැනේ. සබ්බ පහානාය වෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමි. අන්න සියල්ල ප්‍රහාණය සඳහා ධර්මයේ දේශනා කරමි. අපි දැන් සූත්‍රයට එනවා. සුනාත කතමෝච භික්ඛවේ සබ්බ පහානාය ධම්මෝ චක්කුම් භික්ඛවේ පහතබ්බා චක්කුම් භික්ඛවේ පහතබ්බං රූපා පහතබ්බා චක්කු විඥානං පහතබ්බං චක්කු සම්පස්සෝ පහතබ්බා යම්පිදා චක්කු සම්පස්සපච්චා උපජ්ජති වේදේත සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වාපි තම්පි පහතබ්බං. එතකොට චක්කු සම්පස්සේ වේදේ අන්න ආව වේදනා සංඥා සංකාර වලට. අන්න එතනයි දෙයක් කරගත්තොත් තමයි විඳීමක් තියෙන්නේ. අන්න පොත හදාගත්තා. පොත හැදුනේ ශබ්දයයි වර්ණයයි සියල්ලම එකතු වෙලයි. ඒක නිසයි මේවා පැහැදිලි කරනකොට ආයතන 6ම පැහැදිලි කරනවා. ඒකයි ඒකට හේතුව.
මේ සේරම එකතු වෙලායි මනෝ විඥාණයට එන්නේ. මේක දකින්න චිත්තානුපස්සනාවට එන්න. මේ තව සූත්‍ර ඔබට ගොඩාක් දකින්න ලැබෙයි මේ එකතු වෙන ආකාරය. දේශනා කළා තියෙන ඔබට සූත්‍ර ටික අහන්න ලැබෙයි. පැහැදිලි කරන ආකාරයෙන්ම. මේ සියල්ල එකතු වෙන එකයි. ඒ වේගෙට මේ මොහොතේම එනකොට එකට එකතු වෙන එක සබදාමයි. ඒක ක්ෂණේම වෙන නිසායි සිද්ධ වෙන්නේ. අර ඇහැට දෙනවා දැන් ඉස්කෝලේ යනකොට ඉගෙන ගන්නකොට මොන්ඩිසෝරි අපි ඔබට පෙන්වන්නේ පුංචි දරුවා මොකුත් දන්නේ නැහැ. පුතේ මේ කහ පාට රතු පාට නිල් පාට yellow red blue. දැන් මේ ඇහැට දෙනවා වර්ණේ කන්ට දාන શબ્ද දෙක එකට ඒ මොහොතේ දීපු නිසායි එකට අන්න අපි හිතා ගන්නවා කියවොත් ඔය එකතු වෙනවා කියන එකයි. අන්න ඉගෙන ගන්නවා කියපේ. බෝඩ් එකේ අයන්න කියලා රූපයක් අඳිනවා. ඊට පස්සේ අපි කියනවා අයන්න. හැබැයි මේ දරුවා චීනේ හිටියොත් චාන් චීන් චූ. එතකොට පොත මේසේ අඳ කියලා කියනද නැහැ. චාන් චීන් චූ. යා චාන් චීන් චූන්ද තියෙන්නේ පොත මේසේ අඳන්ද තියෙන්නේ. ඒකයි කිව්වේ පොත මේසේ අඳ කියලා දෙයක් නැහැ කියලා. අපි කතා කරන භාෂාව බොරුවක් වෙනවා කියලා. ඒක පරම සත්‍යයක් නෙමෙයි කියලා. එහෙනම් අපි සත්‍ය දැනගත යුතුයි. සත්‍ය කුමක්ද කියන එක අපි වටහා ගත යුතුයි. දැන් ඔබට මේ තින්න සංගති පස්සෝ කියන කාරණාවම තමයි මේ පෙන්වන්න යන්නේ. එතන චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං කියනකොට ඒ රූපේ කිව්වේ රූපාරම්මණයටයි. රූපාරම්මණය දැනගෙන හිටියේ නෑ මොකද්ද කියලා. ඒ කියන්නේ එළිය දැකන එකක් එළිය දැකලා මේ පොත කියන එකක් නෙමෙයි මේ. පොත හැදෙන්නේ මෙහෙන් අපිට පේනව නෙමෙයි අපි හිතනවා. ඒකයි අපි මේක මනෝවිඤ්ඤාණයෙන් දැනගැනීම එන්නේ. හැබැයි මනෝවිඤ්ඤාණය කියන්නේ මේ මොළය ඇතුලේ එහෙම කතාවකුත් නෙමෙයි. තියෙන තැනක් පනවන්න යන්න එපා. ඇසයි එන ශබ්දයි වර්ණයි එකට එකතු වෙන එකයි මනෝවිඤ්ඤාණය කියන්නේ. ඒකයි මන කියන කතාවක් තියෙන්නේ. මනෝමය කතාවක් තියෙන්නේ. ඒකයි පොත කියන එක ශබ්ද වර්ණ එකතු වෙලා දෙයක් වෙලා ඊට පස්සේ ඒක නැවත ඒක බල ගන්න වෙලා රූපත්තය සංකතං අபிසංකරෝති අන්න පොත හැදෙන හැටි. පුංචි දරුවා එකපාරටම දන්නේ නැහැ. ඒකයි පුංචි දරුවාට මොන්ඩිසෝරි රතු පාට කිව්වත් ඒව වරදිනවා. පුංචි දරුවාට වරදින්නේ ඒකයි. පාට දන්නේ නැහැ. පාට එකතු කරලා නැහැ. ශබ්ද දාලා නැහැ. ශබ්ද වලින් තමයි වෙන් කරලා දෙන්නේ. ඒ ශබ්ද වර්ණ මේ ආයතන එකතු වෙලායි මනෝවිඤ්ඤාණය හැදෙනවා කිව්වේ ඒකයි. අන්න ඊට පස්සේ ඒක නැවත බහුලී කතා වෙනවා. අන්න ඊට පස්සේ ඒක බල ගැන් වෙනවා. අන්න එතනයි අපිට ආත්මීය දැනීම. පොත තියෙනවා, ඉර තියෙනවා, අඳ තියෙනවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. හැම එකම සංඥා ගොඩාක් එකතු වෙලා, නිමිති ගොඩාක් එකතු වෙලා භවයක් හැදෙනවා. අන්න තියෙනවා කියලා ගත්ත කමමයි එතනමයි එන්නේ ඒක. එතනමයි වේදනාව, එතනමයි සංඥා, සංකාර, විඥාන සියල්ලම. යම් වේදේති තං සංජානාති යං සංජානතා විතක්කේතං විතක්කේතං මේකේ සත්‍ය දැක්කොත් තමයි ප්‍රජානාති කියන්නේ. නැත්තම් විජානාති. ඔබ රැවටෙනවා. ඔබ හිතනවා මේ තියෙන ඒවා තමයි තියෙනවා කියලා ගන්නවා. ඒකෙන් දකින්න ආකාර ගොඩක් තියෙනවා එතන. දෙයක් කරගත්තට පස්සේ දෙයක් කර ගන්නවා කියන්නේ මේ වටිනාකමක්මයි. අගයක්, ඉත්තත්වයක්. ඉති රූපං කිව්වේ ඒකයි. ඉති රූපං කිව්වේ ඒක තියෙනවා කියලා ගත්ත රූපේ. ඉති රූපං සමුදයෝ කිව්වේ ඒකේ තියෙන ඒකේ සත්‍ය දකින්න කොටයි අන ඉති රූපං සමුදයෝ කිව්වේ. එනොත් එහෙම වුණොත් තමයි ඒක මිදෙන්නේ. අන ඉති රූපං අත්තගමංච කිව්වා. ඉත්තත්වය තමයි සත්‍ය කියලා කියන්නේ. අර ඔක්කොම සෙන්සස් වල එකතු වෙලා දෙයක් වගේ දැනෙන එකයි. එක මොහොතෙම එකට එකතු වෙන එක මොහොතෙම තවත් එක අර දැනීමක් ඇති වෙනවා. අන්න ඒකයි මේ මනසට ස්පර්ශයක් වෙන්නේ. තදංග පච්චපච්චයා කිව්වේ. ඒකයි පටිඝ සම්පස්සේට අදිවචන සම්පස්සේ කිය සිතුවිල්ලක් ඇදුනේ අන්න එමය. එහෙමයි අපිට දැන් ආත්මයක් ඇදලා තියෙන්නේ. අපිට ඒත් එක්කම ඇතුණු ආරෝපණේ චිත්තාරෝපණේ. අද අපි ජීවත් වෙනවා කියන්නේ අද ආත්මයක් තියෙනවා කියන්නේ ඕකටයි. මෙතන එහෙම දෙයක් නැහැ. ඇත්තටම ඔබ මේ ධර්මය අවබෝධ කරනවා නම් ඔබ නැවත උප්පත්තියකුත් නැහැ. මේ ඔබගේ අන්තිම ආත්ම භවයයි නයි ජාතු ගබ්බසෙයම් පුනරේතිති. මේක දකිනවා නම් අන්න සම්මා දිට්ඨිය. දිට්ඨිංච අනුපගම්ම සීලවා. ඔබ මේ දර්ශනයේට අවබෝධ කරනවා නම් අන්න දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන තැනට එනවා. ඔබට එහෙමනම් ගින්නක් නැහැ. කාමේසු විනේය ගේදන් නැහිජ. ඒ වුණොත් ඔබට උප්පත්තියක් නැහැ. නහි ජාතු ගබ්බසෙයම් පුනරේතිති. ඔබ කිසිදා දුගතියකට වැටෙන්නේ නැහැ. අර පණුවෙක්ගේ වගේ අර කූඹි පත්තෑයෝ පණුව කැරපොත්තෝ වගේ අර තිරියන් ලෝකෙක ඔබ වැටෙන්නේ නැහැ.
එකම මගයි මහණෙනි මේට තියෙන්නේ ඒකායන මග්ගෝ අයම් භික්ඛවේ කියලා මේ සතර හතිපට්ඨානයේ තුල බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ කාරණාව. ඇහිම් බලලා දෙයක් කියලා ගත්තොත් මුළු සතර සතිපට්ඨානෙම එතන තියෙනවා. චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, රූපේ පජානාත් ශරීර දකින්න කායानुපස්සනාව. මේ සියල්ලම තේලා ඇස කියලා ආයතන හැදෙන එකයි ධම්මානුපස්සනාව. අපි කෝ ස්කන්ධේමයි මෙතන තියෙන්නේ කියලා. අපි කෝ මේ සතර අතිපට්ඨානේ මේ අරමුණේමයි තියෙන්නේ කියලා. අපිට අවස්ථාවක් දෙනවා නම් අපි මනාකොට ඔබට දිගින් දිගටම පෙන්නලා තියෙනවා. ඔබ මේව අධ්‍යයනය කරලා බලන්න. මේ සියල්ලම සත්‍විස් බෝධිපාශික ධර්ම මේ ආරම්මනේ. මේ ධර්මයේ කිසි කෙනෙක් අපිට ඇහිලා නැහැ මේව දේශනා කරනවා. නමුත් මෙයයි පරම සත්‍ය කියලා ඔබට කවදා හෝ දවසක වැටේවි. අන්න එහෙම වැටුනොත් පමණයි ඔබ ඇත්තටම සුගති පරායන වෙන්නේ. මේ නියපොත්තට ගත්ත පස් ටිකද ලොකු ආනන්දේ මේ මහ පොළොවේ පස්ද වැඩි. ස්වාමීනි නියපොත්තට ගත්ත පස් ටික කොයිතරම් කුඩායිද? මහ පොළොවේ පස් කොයිතරම් විශාලයිද? අන්න ඒ වගේ ආනන්දේ මෙන්න මේ නියපොත්තට ගත්ත පස් ටික වගේ බොහොම ටික දෙනයි සුගති පරායන වෙන්නේ. ඔබ නිකමට බලන්න පොඩ්ඩක් මෙනෙහි කළා මේ ලංකා භූමියේ පණුව කොච්චර ඉන්නවද? මේ ලෝකයේ මිනිස්සු ඉන්නේ කෝටි 800යි. ඊට වැඩිය පණුව ඉන්නවා ලංකාවේ මහ පොළොව විතරක්. මේ අපිට මොන කතාවද මේ තිරියන් ලෝකේ කොයිතරම් විශාලයිද? මේ නියපොත්තට ගත්ත පස් ටික වගේ මේ මිනිස්සුන්ගෙනුත් බොහොම ටික දෙනයි සුගතියට වැටෙන්නේ. ඔබ ඉන්නේ කොහෙද? ඔබට මේ නියපොත්ත පිටට එන පස් ටිකට එන්න බැරි ඇයි? ඔබට මේ ධර්මය ඇහෙනවා. ඒත් ඔබට නුවණ නැහැ. ඒ පහදා ගන්න. ඔබ මිත්‍යා දෘෂ්ටිකයි. ඔබ අවිද්‍යාව තුල හිර වෙලා. ඔබ සත්ත අර പ്രേත ලෝකවල අර තිරියන් ලෝකවල කැරකි යන්න හදනවා. පොඩ්ඩක් ඇස්සරලා බලන්න. ඇස් ඇත්තෝම දකිත්වා කිව්වේ ඒකයි. සුගතියට එකම මග මෙයයි මහණෙනි කිව්වේ බුදුන් වහන්සේට වැරදිලා නෙමෙයි. නියපොත්තට ගත්ත පස් ටික වගේ කිව්වේ බුදුන් වහන්සේට වැරදිලා නෙමෙයි. ඔබටයි වැරදිලා තියෙන්නේ. ඔබ පෙරහැරල් වල ලොකු රැලි හදාගෙන ඔබ මේ මහ පොළොවේ පස් සුගතියේ කියලා හිතාගෙන ඉන්නවා. ඔබ මේ බුදුන් වහන්සේ දෙන උපමාවටවත් ඔබ ගරු කරන්නේ නැහැ. ඔබට ඒ ගැන වැටහීමක් නැහැ. මේ සත්‍ය අවබෝධ කර ඔබ හැකිතාක් ඔබට පුළුවන් නම් මේ සසර දුකෙන් ගැලවෙන්න. මේ භයානකකම අතිශයින් විශාලයි. ඒ අපි වෙනම ඔබට දේශනා කරලා තියෙනවා. ඉතින් මේ සබ්බ සූත්‍රයේ මේ ප්‍රහාණ සූත්‍ර, මේ අපරිජාන සූත්‍ර, ආදිත්ත පරයය සූත්‍ර, අන්ධ භූත සූත්‍ර මේ සේරම තියෙන්නේ එකම කතාවක් ඔබට කියනවා. හැබැයි ඔබට ඒක වටහා ගන්න බැරි වෙනවා. ඔබ රූපේ පරජානාති කියන තැන දන්නේ නැහැ. මේ රූපේ ගැන අද අපේ සංඝ රත්නයේ පවා අතරමං වෙලා ඉන්නවා කියා ගන්න බැරුව. බොහොම කනගාටුයි. හැමෝම අසරණයි. පොත් ලියලා තියෙන්නේ ඇදේට. මහ කකුලුව පොඩි උන්ට කෙලින් යන්න කියලා දෙනා වගේ මේ පොත් කියවන හැමෝම ඇදේටමයි යන්නේ. මේක පොතක ලියන්න බෑ. අපි ඒකයි ඔබට කිව්වේ මේ තණ්හාව කවදාවත් පොතේ ලියන්න බෑ. තණ්හක්කයෝ නිබ්බානෝ කියන දෙයක් කොහොමද පොතකින් ඔබ ගත්තේ? ගන්න බෑ. තණ්හා පොතේ ලියන්න බෑ වගේ මේ ලුණු රහ ඔබට පොතේ ලියන්න බෑ වගේ මේ ඔබේ ජීවිත කතාව ඔබට දැනෙන දේ ඔබට නොදැනෙනවා නම් ඔබ මේ පොතක තියෙන අකුරු ටිකකින් මොනව කරන්නද? මේක ඇස්සැත්තෝම දකිත්වා වගේ නුවණින් දකින්න ඕනේ. මේ රූපාරම්මණයයි රූපේ කියන්නේ. ඒ රූපාරම්මණය තමයි චක්කුංච පටිච්ච රූපේච කියන්නේ. අන්න එතනයි ඒන රූපාරම්මණයයි. එය හඳුනන්නේ නැහැ කුමක්ද කියලා, ඇස දන්නේ නැහැ කුමක්ද කියලා. එන්නේ කිරණයක් දකින්නේ පොතක් වේ මනෝවිඤ්ඤාණය. ඒකයි මෙතන තින්න සංගති පස්සෝ කියලා තියෙන්නේ. ඒකයි මේ මෙතන මේ එන්නේ ආරම්මණයයි.
ඒ ආරම්මනේ ප්‍රසාද වෙනවා. ඒ ප්‍රසාදයයි මෙතන චක්කු කියන්නේ. ତොර චක්කුංච පටිච්ච රූපේච කිව්වේ අන්නේ රූපාරම්මනේ පටිච්ච වෙන එකයි. ତොර ඊතර පටිච්ච කියන වචනේම තියෙනවා. ඔය උපද්ද චක්කු විඥානං කියනකොට ඒ ඇසේ ආලෝක කිරණයක් හරි දැනීමක්. අන්නේ දැනීමයි චක්කු විඥානය කිව්වේ. ඒතර ඒක ස්පර්ශ වෙන්න ඕනි. අන්න එතනයි අනිත් ඒවත් එකතු වෙලයි මනෝ විඥානය හැදෙන්නේ. ඒකයි ස්පර්ශ කියලා කිව්වේ. තදංග පස්සපච්චය. ඒකයි කිව්වේ තින්නම් සංගති පස්සෝ. ඒ තුනේ එකතුවෙන් අනේ තුනේ එකතු වීමෙන් දැන ගැනීච්ච දෙයි අනේ අපි දැන් ඇහැට දැන් පුංචි දරුවට දැන් උගන්වනකොට අර මොන්ඩිසෝරියේ ඇහැට දෙනවනේ මේ වර්ණය අනේක දැන ගන්නවනේ. ඒතකොට શબ્දයක් දෙනවනේ. ඒ શબ્දයෙන් තමයි ඒක දැන වෙන් කරන්නේ. නැත්තම් අරක ඔක්කොම ආලෝක එකම ස්වභාවයයි. වෙන් කිරීමක් එන්න නම් શબ્දයක් දාලා වෙන් කරන්නේ. අන්න එතනයි තින්න සංගති පස්සෝ කියන්නේ ස්පර්ශ වෙන්නේ. මේ සියල්ලම එකතු වෙලයි අන්න සංඛාරා කියන වචනේ එන්නේ. අන්න සංඛාර සංඛාරත්තය සංකතං අபிසංකාරෝති කියපු තැනින් ආත්මීය දැනීමෙන් සංචේතන සූත්‍රවල එතන පෙන්නනවා. අපිට මේ හැමතැනම අපිට ඔබ ධර්මයේ හොඳින් ගලපලා පෙන්වන්න පුළුවන්. ඇත්තටම ඒ ආකාර ඒලිංග එනිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්ලි ඒ ආකාර ඒලිංග එනිමිති ඒ ಉದ್ದೇಶ ඇති අදිවචන සම්පස්සයක් කියනවානේ. ඒතර පටික සම්පස්සයක් කියනකොටම තේරෙනවා මේ ගැටෙන්නේ ආරම්භණයක් කියලා. ඒතර ස්පර්ශය දෙකට බෙදෙනවා ඔබ දන්නවා. එක වට්ටයක දෙයක් කියලා දන්නේ නැහැ. දෙවෙනි වට්ටෙන් දන්නේ වට්ටම් වට්ටති කිව්වේ ඒකයි. ඒතර දැන ගැනීම එනකොටම එතනම අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියන එකත් එතනම සිද්ධ වෙනවා. ආයි පෙරපසු නොවි සිද්ධ වෙනවා. දකින්නකොටම වෙලා ඉවරයි. ඒ කියන්නේ ඒකේ වටිනාකමක් දැනිලා ඉවරයි. එතනම තියෙනවා ඒක. එතනම තියෙනවා ඒතකොට යාරූපේ නන්දිය. අන්න තදුපාදානම් භව එතනම තියෙනවා පොත හැදෙන එක. උපාදාන වෙන එක ඒ මොහොතේම ඇලෙනවා. ඒක ගැලවෙන්නේ නැහැ. ඒ මොහොතේම ඇලෙනවා උපාදාන වෙනවා. අන්න තදුපාදානම් භව. භවපච්චය ජාජ්ජරා මරණ ශෝක පරිදේව එතනම තියෙනවා. ඉතින් මෙතනදී මේ ඔබට මේ සබ්බ වර්ගය තුල දකින්න ලැබෙයි. ඒ තින්න සංගති පස්සෝ කියන කාරණාව තමයි ඊටාම වැදගත් වෙන්නේ. එතකොට සිංහල පරිවර්තනයේ විදිහට අපි දැන් මේ සූත්‍රය පැහැදිලි කරේ ස්පර්ශයේ එතකොට මහණෙනි ඇස චක්කුෂේ ප්‍රහාණය කට යුතුය. රූපේ ප්‍රහාණය කළ යුතුය. ඊට පස්සේ ප්‍රහාණ සූත්‍රය තුල පෙන්නනවා. එතකොට ඇස චක්කුෂේ ප්‍රහාණය කළ යුතුය. රූපේ ප්‍රහාණය කළ යුතුය. චක්කු විඥානේ ප්‍රහාණය කළ යුතුය. ස්පර්ශය ප්‍රහාණය නිසා හටගන්න අනිස්පර්ශ වෙනවා. දෙයක් කියලා ගන්න තැන. ඒ ප්‍රහාණය කළ ස්පර්ශ කියන්නේම පොතමයි කිව්වේ ඒකයි. පච්චය කිව්වේ ස්පර්ශය කියන්නේම පොතමයි කිව්වේ ඒකයි. චක්කු සම්ප්‍රාසයෙන් හටගත් උපාදානේ ප්‍රහාණය කළ යුතුය. සුව දුක් ඒවා හටගත් ඒ සියල්ලම වේදේතං අන්න ඊට පස්සේ යත් ප්‍රහාණය කළ යුතුය. අන්න දැන් ඔබට මනහකොට අග මුල මැද ගැලපුණු දේශනාවක් අහන්න ලැබෙනවා. සබ්බ වග්ගයේ පළවෙනි සූත්‍ර දෙකයි අපි ඒකට පෙන්වුවේ. එතකොට ප්‍රහාණ සූත්‍රයේ දෙවෙනි කොටසකුත් තියෙනවා. එතනත් ඒ විදිහටම පැහැදිලි කරනවා. චක්කු සම්පස්සේ ස්පර්ශේ ප්‍රහාණය කළ යුතුය. යම් වේදිතයක් ඇති වේදයට ප්‍රහාණය කළ යුතුය. එතකොට අපරිජාන සූත්‍රයේ ඊගාවට දකින්න ලැබෙනවා. මහණෙනි සියල්ල වෙසසින් නොදන්නේ පිරිසිද නොදන්නේ දුරු නොකරන්නේ පහ නොකරන්නේ දුක්ෂය කිරීමට අභව්‍ය වේ. සියල්ල වෙසසින් නොදන්නේ අන්න අපරිජාන සූත්‍රය තුල පෙන්වන කාරණා. සබ්බම් භික්ඛවේ අනපිජානං අපරිජානං අවිරාජයං අපජාං අහම්බෝ අබබ්බෝ දුක්ඛාකාය කිංච භික්ඛවේ සබ්බං අනපිජානං අපරිජානං අවිරාජයං අපජ්ජයං අබබ්බෝ දුක්ඛාකාය. එතකොට පිළිසිඳ දැනගත යුතුය. පිරිසිදු නොදන්නේ දුරු නොකරන්නේ පහ නොකරන්නේ දුක්ඛය කිරීම අභව්‍ය වේ. අපරිජාන සූත්‍රය තුල පෙන්නන්නේ මෙන්න මේ දුක්ඛය කිරීම මේ පිරිසිඳ නොදන්නේ ඒ දුක්ඛය කිරීම අභව්‍ය වේ සිදු නොවේ කියන එකයි. මහණෙනි කවර සියල්ල වෙසසින් නොදන්නේ පිරිසිඳ නොදන්නේ දුරු නොකරන්නේ පහ නොකරන්නේ දුක්ඛය කිරීම අභව්‍ය වේද.
මහණෙනි චක්කුසේ වෙසසින් නොදන්නේ පිරිසිද නොදන්නේ දුරු නොකරන්නේ දුක් ක්ෂය කිරීම අභව වේ. රූපයන් වෙසසින් නොදන්නේ පිරිසිද නොදන්නේ දුරු නොකරන්නේ පහ නොකරන්නේ දුක් ක්ෂය කිරීම අභව වේ. චක්කු විඥානේ ඒ වගේම චක්කු විඥානස හටගත් ස්පර්ශය එනිසා හටගත් වේදනාව ඒ සියල්ලම එකම විදිහට පැහැදිලි කරනවා. පිළිසිඳ දැකගත යුතුයි. ඒ කියන්නේ පරජානාති කියප එක. මේ හැදෙන හැටි මේ දැනගත යුතුයි. එහෙම නැතු ඒ ප්‍රහාණය සිද්ධ වෙන්නේ නැහැ. ජීවා ඒ විදිහටම අනිත් ආතන කියනවා. සෝත ජීවා ගාන ඒ විදිහටම. තවද මහණනි සියල්ල විශේෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්ෂය කිරීමට භව වෙයි. අන්න දුක් ක්ෂය කරන්නේ සියල්ල විශේෂයෙන් දන්නා විටයි. සබ්බංච කෝ භික්ඛවේ අභිජානං පරිජානං අන පරජානං කියන වචනේ පරිජානාති කියලා අපි නිතරම ඔබට කියනවා. මේ සත්‍ය දකින්න ඕනි. සබ්බංච කෝ භික්ඛවේ අභිජානං හැදෙන හැටි දැකගත යුතුයි. පරිජානං නුවණින් යථා ස්වභාවය දැකගත යුතුයි. පරිජානං විරාජයං පජා දුක්ඛක්ඛය කිංච භික්ඛවේ සබ්බං අභිජානං පරිජානං පජහම් දුක්ඛක්ඛය. එතකොට මහණනේ චක්කුසේ දැන් කෙසේද නුවණින් දකින්නේ කියන එක කියනවා. මහණේ චක්කුසේ වෙසසින් දන්නේ පිරිසිද දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්ෂය කිරීමට භව වේයි. රූපේ වෙසසින් දන්නේ ඒ කියන්නේ මේ වචන වලින් තමයි පොතක ලියන්න වෙන්නේ. වෙසසින් දන්නේ නුවණින් දන්නේ කියන එක. නමුත් ඇත්තටම මේක පොතක ලියන දෙයක් නෙමෙයි. ඔබට මේ සත්‍ය ධර්මයේ ඇසෙන්න ඕනි. ඔබ ඒ හොඳින් ගලප ගන්න ඕනි. ඒ හොඳින් ඔබ නුවණින් විමර්ශනය කරන්න ඕනි. ඔබට මේක ඔබගේ මේක යථාර්ථයක් වෙන්න ඕනි. අපි පොතක තියෙන දෙයක් විෂයක් දැනුමක් වෙන්න බෑ. අපි ඒක පොතින් ඔබට ඒ බුද්ධ වචනේ පෙන්වන්න ඕනින්ද මෙහෙම සූත්‍රය පැහැදිලි කරාට මේක ප්‍රායෝගික දහමක්. මේ මොහොතේම ඔබට දකින්න ලැබෙනවා. පේනවා නෙමෙයි අපි හිතනවා. මේක හරි සරලව කියන්න පුළුවන්. මේ සේරම සම්පින්ඩණය කරලා බොහොම සරලව කියන්න පුළුවන්. අපි එහෙම කියලා තියෙනවා. ඔය සරලව ගොඩක් එකතු කරලා කිව්වට ගොඩක් අයට තේරෙන්නේ නැත්තේ ඒ අයගේ දැනුම ඒ අය පොත් වලින් ගත්ත ඒවත් එක්කලා පටලවාගෙන ඉන්නවා. දැනුමට කොටු වෙලා ඉන්නවා. ඒ නිසා සත්‍ය ධර්මයේ ගිලිහිලා යනවා. අතරම අපිට බාහිර ඇහැට එන්නේ කිරණයක්. පොතක් නෙමෙයි. අපි ඒකයි මේ වචන ඔක්කොම බොරුවක් වෙනවා. ඒක ඔබට දැන් වැටහෙනවා. එහෙමනම් එහෙම දෙයක් බාහිර නැහැ. එන ඒවා අපි හදාගත්තේ. එහෙනම් අපි හදාගත්තා නම් අනිවාර්යයෙන්ම අපි පේනවනේ මේ හිතනවා. ඒ කියන්නේ අපි දෙයක් බිත්තිය දිහා බලනකොට අපි සිතුවිල්ල පරිහරණය කරන්නේ. බාහිර තියෙන දෙයක් නෙමෙයි. ඒකයි කිව්වේ මේ වර්ණ එළියේ නැහැ. ඒ වගේම ශබ්ද එළියේ නැහැ. මේ සියල්ලම සත්‍ය දකින්න කෙනාට තමයි මේ චක්කුසේ අර පිළිසිඳ දකින්නවා කියන්නේ පරජානාති කියන්නේ යන්නේ සත්‍ය දකින්න කෙනාටයි. ဒုတိ ය අපරිජාන සූත්‍රය කියලා ඊට පස්සේ ආයමත් ඊගා කොටසට එනවා. ඉතින් මේ විදිහට සබ්බ වර්ගයේ ගොඩක් දිගයි. ආදිත්‍ය පරයය සූත්‍රයටත් එනවා. හැබැයි මේ මොන විදිහට ගත්තත් එකම කතාවක් ඔබට අහන්න ලැබෙන්නේ. ආදිත්‍ය පරයය සූත්‍රයත් අපි ඔබට කලින් පැහැදිලි කරා. එතකොට චක්කුසේ ඇවිල ගන්නවා ආදිත්‍ය පරයය ඇවිල ගන්නා සුළුයි. මහණෙනි සියල්ල ඇවිල ගන්නාලාදී. මහණෙනි කවර සියල්ලක් ඇවිල ගන්නාලාදද? මේ ඇවිල ගන්නාලාද? ඇස ඇවිලෙන සුළුයි. චක්කුසේ ඇවිලෙන සුළුයි. මහණෙනි චක්කුසේ ඇවිල ගන්නාලාද? රූපය ඇවිල ගන්නාලාද? චක්කු විඥානය ඇවිල ගන්නාලාද? චක්කු විඥාන නිසා ස්පර්ශයෙන් යමක් ඇවිල ගන්නාලාද? යම් දුකක් වේ නම් එයද ඇවිල ගන්නාලාද? චක්කු සම්පස්සේ නිසා සුව හෝ දුක් හෝ නොදුක් නුසුව යම් වේදිතක් වේ නම් එයද ඇවිල ගන්නාලාද? කිමකින් ඇවිල ගන්නාලාදද? රාග, දේශ, මෝහ ගින්නෙන් ඇවිල ගන්නාලාද? ජාති ජරා මරණ ශෝක පරිදේව ගින්නෙන් ඇවිල ගන්නාලාද? අනේ විදිහටම අනිත් ආයතන ටිකත් කියනවා. ඊට පස්සේ ඔබට දකින්න ලැබෙනවා ඒකෙන් මිදෙන්නේ සත්‍ය දකින්න කෙනා කියලා. ඊට පස්සේ කියනවා මහණෙනි මෙසේ දන්නා ශ්‍රතවත් ආර්යස ඇවිල ගන්නා බව දකිනවා නම් අනේ මිදීම තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඊට පස්සේ අන්ධ භූත ජාතකයේ
ඒත් එන්නේ සබ්බ වර්ගයේ. අන්ධභූත ජාතකයේ අන්ධභූත සූත්‍රය මෙතන තියෙන්නේ ජාතකය නෙමෙයි. අන්ධභූත සූත්‍රය තුල බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මහණෙනි සියල්ල මඩනාලද යටපත් කරගන්න එක මඩනාලද. මහණෙනි කවර සියල්ලක් මඩනාලදද? මහණෙනි චක්කුසේ මඩනාලද, රූපය මඩනාලද, චක්කු විඥාණය මඩනාලද. චක්කු අර විදිහටම තමයි අරක අවිල ගන්නවා මේකේ ඒ මඩනාලද. එතකොට අන්ධභූත සූත්‍රය ඊට පස්සේ සාරුප්පටිපදා සූත්‍රය තියෙනවා. ඒක ඔබට 45 වෙනි පිටුවට එනවා. මේ එක දිගටම මේ සබ්බ වර්ගයමයි මේ කියන්නේ. එතනදී බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි සියල්ල මඤ්ඤණා සමුග්ඝාතයට නිසි ප්‍රතිපදා කවරයත්. මහණෙනි මේ සස්නේයි මහන චක්කුසේ මමයි තණ්හා මාන දිට්ටි නැත්තම් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගනි නොහඟයි. මම චක්කුසේ පිහිටෙමි නොහඟි. මම චක්කුසේ බැහැර වෙමි නොහඟි. චක්කුසේ මගේ ඇයි නොහඟි. රූපයෙන් මම වෙමි නොහඟි. රූපයන්හි ආත්මය ඇතයි නොහඟි. රූපේ බැහැර ආත්මය ඇතයි නොහඟි. රූපය තමා අයත් වෙති නොහඟි. චක්කු විඥානයේ ආත්මයයි නොහඟි. චක්කු විඥානයේ ආත්මය ඇතයි නොහඟි. චක්කු විඥාණයෙන් බැහැර ආත්මය ඇතයි නොහඟි. චක්කු විඥානයේ තමා අයත් යයි නොහඟි. චක්කු සම්පස්සේ ආත්ම යයි නොහැඟි. චක්කු සම්පස්සේ ආත්මය ඇතයි නොහැඟි. චක්කු සම්පස්සයෙන් බහැර ආත්මය ඇතයි නොහැඟි. දැන් මේ කතා කියන්නේ දෙයක් කියලා ගත්තොත් ඔබ ඇහෙන් දැකලා අපි මේ සරලව මේක පෙන්නන්නේ මේ සූත්‍රයේ තියෙන එක සාරුප්පටිපදා සූත්‍රය තුල පෙන්නන කාරණේ අපි බාහිර තියෙන දෙයක් කියලා ගත්තොත් අපි දන්නවා දැන් ඇහැට එන්නේ කිරණයක්. ඒක දන්නේ නැහැ ආපු ආලෝක කිරණේ හරිය දන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි ඊට පස්සේ ඒක ප්‍රසාද වෙනවා ඇස. ආලෝකයට ප්‍රසාද වෙනවා. එතකොට ඒ ආලෝකයට ප්‍රසාද වෙන එක අපි පෙරසිට කඳපිලියෙත් දැක්කොත් පළවෙනි සිත ඇදෙන හැටි. එතනදී මුලින්ම ඇලෙන්නේ කොහොමද? මේ දරුවා ඉපදෙනකොට තණ්හාවක් තිබුණේ නැහැ. මේ දරුවට රාගදේශ මොහ කෙලෙස් තිබුණේ නැහැ. ප්‍රභාස්වරං චිත්තා සංකිට්ඨේ උපක්ඛිලේසේ උපක්ඛිලේට. එතකොට මේ කිල්ටුනේ කොහමද? කෙලෙස් හටගත්තේ කොහමද? අන්න පළවෙනි සිත විදිහට අපි ගත්තොත් ඇහැට දෙනවා අර මොන්ඩිසෝරි යනකොට මුලින්ම අර පෙන්නන තැනට අපි ගියොත් මේක තව හොඳට පැහැදිලි කරන්න ලේසි. ඒක නිසා අපි එතන නමුත් ඊට කලින් ඉඳන්ම මව්කුසෙන් එළියට ඇවිල්ලා තියෙනකොට මේ දරුවට අතරම ආලෝක හැඩතල දැනෙනව නැතු නෙමෙයි. මේ නමුත් ඒව ශබ්ද වෙන් කරලා නැහැ. අර ඊට පස්සේ තමයි බාහිරින් ශබ්ද දෙන්නේ. පුතේ මේ අම්මා කියනකොට අම්මා කියන ශබ්ද අර දරුවෙක් කතා කරනකොට මම්මක් ගාලා අම්මා කියනකොට අර කර්ණ සංක පටලේ එල්ලනකොට ඒ සංඛ්‍යාතයෙන්ම විසිල් එක වගේ වාතය පිටනකොට සරාලේ ගාව ප්‍රතිකම්පන වෙලා මාමා කියන ශබ්ද පිට වෙනවා. ඒතර එතන ආත්ම කතාවක් නැහැ. අතන මෙතන සබහාදහමක් සිද්ධියක් මේ සිද්ධ වෙන්නේ දිගට. ඒක අවබෝධ කරගන්න එක තමයි මේ පරජානාති කියන්නේ. මෙතන සත්වයේ පුජ්‍යලයක් නැති බව. ආත්මීය ස්වභාවයක් නැති බව. ඒකයි චක්කුනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ මහණෙනි අස අනිත්‍ය නම් ඒ දුකස දුක්ඛම් බන්තේ මහණෙනි එමනම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද කියලා නොහේතම් බන්තේ. මේ ධර්ම අනාත්ම ධර්මයක්. බෞද්ධයෙක් කියලා කියන්නේ දෙයක් නැති බව දකින තැන. භව නිරෝධයක් දකිනවා. දෙයක් තිබ්බොත් මාත් ඉන්නවා. අයි මේසෙ පුටු ඇඳන් වගේම කණ්ණාඩියේ දැකපු රූපේ මමයි කියලා හිතන් ඉන්නවා. එහෙනම් මේ සේරම කවුද දැක්කේ මමයි කියලා ගන්නවා. ඒකයි ඒතම් මම ඒසෝ අම්මස්මි මේසෝ අත්තා කියලා කිව්වේ. මම මගේ ආත්මය කියලා අල්ලගත්තේ. ඒ කියන්නේ පොතමයි තියෙන්නේ. පොතෙන්තර මමෙක් නැහැ. පොත තියෙනවා එකම පොත තියෙනවා. දැන් මනෝවිඤ්ඤාණය කිව්වේ මෙන්න මේ පොත මේසේ ඇඳ ඔක්කොම දැන් ශබ්ද වර්ණ එකතු වෙලා ඒ මොහොතේම දෙයක් බවට පත් වෙන එක. ඒකයි අර කජ්ජනීය වගේ පෙන්වුවේ රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති. රුප්පණේ නිසා නැවත නැවත වැටීම නිසා ස්පාක් වීම නිසා අර සෙන්සර්ස් වල ප්‍රසාදේ නිසාම බල ගැන් වෙනවා. රූපං රූපත්‍ය සංකතං අபிසංකරෝති. රූපේ දෙයක් බවට පත් වෙනවා කියලා කිව්වේ. කුමකින් රුප්පණේ වේද? උෂ්ණයෙන් සීතලෙන් මේ රුප්පණේ වෙන්නේ ප්‍රසාද වලින් එන ඒ ප්‍රසාද ඒ කියන්නේ මේ 5 senses වල ඒ කියන්නේ වර්ණ ශබ්ද ගන්ධ රස පහස ප්‍රසාද වෙන්නේ. එතකොට ඒ ඉලිප්පෙන ස්වභාවය ඒ මහ භූත ඇසුරු කරගෙන චත්තාරෝච මහ භූතානං චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං කියලා අපි කිව්වට ඒ මහ භූත කියන්නේ පටවියාපෝ තේජෝ ඕන කෙනෙක් දන්නවා. එතකොට නේද ඒක මූලික સિદ્ધාන්ත. එතකොට එතනින් තමයි වර්ණ ශබ්ද කියලා මේ සෙන්සස් වලට එන්නේ. හැබැයි එතනින් අපි හදාගත්ත එකක්
ඒ කියන්නේ අපි එන ශබ්දයි වර්ණයි එකට එකතු කරලා ස්පර්ශය කියලා දෙයක් තියෙන නොනිසයි මනෝවිඤ්ඤාණයෙන් දෙයක් හැදෙනවා. එතකොට මනෝවිඤ්ඤාණය කියන්නේ මේ එන වේගෙට මේ සිද්ධියේ වේගෙට ඒ මොහොතේම ශබ්දයක්ද තියෙන වර්ණයක්ද එකටම එන එක. ඒවා මිශ්‍ර වෙන එක. එකටම එන එක සංඛාර වෙනවා. සංකතං වෙනවා. ඒ කියන්නේ සකස් වෙනවා. ඒ කියන්නේ ඒවා මේ දැන් අපි ගත්තොත් ශබ්ද වර්ණ කියන මේවා සේරම එකට එකතු වෙන එක. එකට එකතු වෙලා දෙයක් බවට එන එක. එතකොට එතරම්යි මනෝවිඤ්ඤාණය කියන්නේ. එතරම් අපි පොත කියන එක අපි හදාගත්ත එක. දැන් චීන ජාතික එක එකයි චාන් චීන් එක එක සද්ද ඒගොල්ලන් හදාගත්ත එකක්. ඒ කියන්නේ කෙනෙක් පුජ්‍යලේ නෙමෙයි. නමුත් මෙතන සබහාදාමක් තියෙනවා. ඒ සබහාදාම තුළ ආත්ම කතාවක් නැහැ. එතකොට අපි දිගටම අපිට ඒ වුණාට ආත්මයක් වගේ දැනෙනවා. මේ මම ඉන්නවා වගේ දැනෙනවා. ඒක තමයි අපේ චිත්තාරෝපණ. ඒක තුල තමයි අර තණ්හාව ආසාව. ඒක තමයි ඒතම් මම ඉන්නවා කියලා ගත්ත එක. ඒසෝ හමසිය මේසෝ අත්තා. ඒතම් මම ඒසෝ හමසිය මේසෝ අත්තා තමයි සාරුප්පටිපදා සූත්‍රය තුල පෙන්වන්නේ. එතකොට සාරුප්පටිපදා සූත්‍රය තුල පෙන්වන්නේ මේ හදෙච්ච හැටි, මඤ්ඤණාවට ගිය හැටි, මම හැදිච්ච හැටි. ඒ සමුග්ඝාතේ. එතකොට දැන් මෙතන කතමංචකෝ භික්ඛවේ සබ්බඤ්ඤි සමුග්ඝාත සාරුප්ප පටිපදා ඉද භික්ඛවේ භික්ඛු චක්කුඤ්ඤ මඤ්ඤති. එතකොට මේ මඤ්ඤණාවට යන්නේ නැහැ මේකේ සත්‍ය දකින්නවනම්. න මඤ්ඤති න චක්කුං න මඤ්ඤති චක්කුතෝන මඤ්ඤති චක්කුම් මේතින මඤ්ඤති රූපේන මඤ්ඤති රූපේසු න මඤ්ඤති රූපේතෝන මඤ්ඤති රූපා මේතින මඤ්ඤති චක්කුන්නං න මඤ්ඤති චක්කු ඥානස්මින් මඤ්ඤති චක්කු විඥාන තෝන මඤ්ඤති චක්කු විඥාන මෙත්තින මඤ්ඤති චක්කු සම්පස්සඤ්ඤ මඤ්ඤති චක්කු සම්පස්සම්මිඤ්ඤන මඤ්ඤති චක්කු සම්පස්ස තෝන මඤ්ඤති චක්කු සම්පස්ස සෝ මෙතින මඤ්ඤති යතිදා යම්පිදං චක්කු සම්පස්ස පච්චය උප්පද්දති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි න මඤ්ඤති තස්මින් පීන මඤ්ඤති තතෝ පීන මඤ්ඤති තමෙන්ති න මඤ්ඤති. එතකොට මේ විදිහටම මේ මඤ්ඤණාවට ලක් වෙන්නේ මම මඤ්ඤණා කියන්නේ ඔබ දන්නවා මෙතන දෙයක් කියලා ගත්තොත් පොතක් කියලා ගත්තොත් ඒ පොත ප්‍රපංච ගොඩනගෙනවා මඤ්ඤණා වෙනවා කියලා කියන්නේ නැවත පොත බල ගැන්වෙන්න ගන්නවා. පොත නැවත දැකීම. නැවත ඒ රූපාරම්මනේ. නැවත ඒ සිද්ධ වීම තුලයි ඒක බල ගැන්වෙන්නේ. ඒකයි රූපත්තය සංකතං අபிසංකරොත්. දැන් ඔබ දන්නවා කාටුන් එකක් හදනකොට පින්තූර ගොඩාක් වේගෙන් යනවා. අපි අර කැමරාවේ එක පින්තූරයක් ගත්ත එක ඉස්සර කැමරා ඊට පස්සේ රීල් එකක් දාලා පින්තූර ගොඩාක් ගත්ත එක ඊට පස්සේ රීල් එක වේගෙන් ප්‍රොජෙක්ටරේ යවලා අර චිත්‍රපටය ෆිල්ම් හෝල් එකේ පෙන්නවා කිව්වේ මෙන්න මේ වගේ අපිට කාටුන් එකක් හදනකොට පින්තූර ගොඩාක් වේගෙන් යනවා. එතකොට අපිට චිත්‍රපටයක් වගේ පේනවා. කාටුන් එක අපිට මේ අර චාටුන් මුලින්ම අර ෆිල්ම් එක හදනකොට ඒ විදිහටයි ඔබ දන්නවා හැදුනේ. මෙන්න මේ විදිහටම තමයි අපිට මේ ලෝකේ ඇත්ත වෙලා තියෙන්නේ. අපිට අද චිත්‍රපටයක් වගේ ඔක්කොම පේන්නේ. නමුත් මේ සේරම මෙතනම සිද්ධ වෙන සිද්ධිය තමයි මේ පැහැදිලි කරන්නේ. පළවෙනි රූපරාමුව කොහොමද හැදුනේ? ඒ කියන්නේ ශබ්ද වර්ණ සියල්ලම එකතු වෙලා දෙයක් බවට පත් වෙලා අපි කිව්වේ අම්මා කියලා කියනකොට අම්මා කියන શબ્දය අම්මගේ ඇඩතලේ ඒ සේරම එකතු වෙලා අන්න සංඥාවක් හැදෙනවා. අන්න ඒකයි මනෝවිඤ්ඤාණයට ධම්ම කියලා කිව්වේ. ඒ සංඥාව. මනසංච පටිච්ච ධම්මේසු උප්පජේ මනෝවිඤ්ඤාණය කිව්වේ මේ දෙයක් බවට දැකලා මේ අම්මායි කියලා ගත්තා. ඊට පස්සේ අම්මා තාත්තා ඉර හඳ ගහ කොළ මේ මගේ ගෙදර මේ මගේ රූපේ මේ මම මේ සේරම අපි සංඥා විදියට ඇසුරු කරන්නේ මනෝමයෙන් ඇසුරු කරන්නේ මේක හැදෙන හැටි මේ පැහැදිලි කරන්නේ ආත්මීය ස්වභාවය හැදෙන හැටි පැහැදිලි කරන්නේ. එහෙනම් මෙතන ආත්මයක් නැති බව මෙතන මේ අවබෝධයට ඇතුනොත් විතරයි අන්න සාරුප්පටිපදා කියන සූත්‍රය ඔබ අවබෝධ කරා වෙන්නේ. මෙන්න මේ ආත්මයක් නැති බව ඔබට අවබෝධයටපත් වුනොත් පමණයි. එහෙනම් මෙතන දකින්න මහා නුවණක් ඕනි. ඒ මනසංච පටිච්ච ධම්මේසු උප්පජ්ජේ මනෝවිඤ්ඤාණං කියතර මනසෙන් මේ ආත්මය ඇදෙන හැටි මේ සාරුප්පටිපදා සූත්‍රය තුල ඒ ආත්මී ස්වභාවය ගොඩ නැගෙන හැටි එතකොට පැහැදිලි කරලා තියෙන්නේ. ආත්මීයයි නොහැඟි මේ සත්‍ය දකිනම් අන්න මනසයි ආත්මයයි නොහැඟි. එතකොට මනසං පටිච්ච ධම්මේසු උප්පජ්ජේ මනෝවිඤ්ඤාණං කියනකොට ඒකම අපිට පේනවා මනසත් එතකොට අපිට මේ දෙයක් වගේ අපිට පෙන්වවට එහෙම දෙයක් නැහැ. දැන් අපි කිව්වා එක දිගට පවතින කෙනෙක් නැහැ. හැම මොහොතෙම සිතක් ඒක නිරුද්ධ වෙනවා. අපි මෙහෙම කතා කරාට පරයායක් විදිහට මේක මේ ෂණේම සිද්ධ වෙනවා. එළිය බලනකොටම බිත්තියක් කියනකොටම බිත්තිය ඇත්ත වෙලා ඉවරයි. එහෙනම් එතන බිත්තිය කියන එක අපි කියන්නේ. නමුත් මෙතන චීන ජාතිකයෙක් හිටියොත් එයා චාන් චීන් ගායි. එතකොට චාන් චීන්ද තියෙන්නේ බිත්තියද තියෙන්නේ. ඔන්න ඒකයි මේ වචන ඔක්කොම බොරු වෙනවා. මේ කියන දේවලුත් කොහෙවත් එහෙම දෙයක් නැති වෙනවා. ඇත්තටම කිව්වොත් මේ අවබෝධයටපත් වුනොත් එහෙම මෙතන ආත්මයක් කියලා නැති බවට අවබෝධ වෙනවා.
සලායතන නිරෝධයක් යනවා. ආයතන ටික වෙන් වෙනවා. ඇසෙන් දිත්ත මත්තන් වෙනවා. දුටු දෙයක් නැති වෙනවා. අන්න හිස් බැල්මකින් ලෝකේ බැලුවා වෙනවා. ඇයි શબ્දයක් දාලා තමයි කියන්නේ මේ කපුටගේ શબ્දයක් කියලා. ඒතර කපුට කියන රූපේ ඒ වගේම කපුට කියන શબ્දයකට එකතු වෙනවා. මේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල සියල්ලම එකතු වෙනවා. ඒ මොහොතේම ස්පාක් වෙන එකයි එකටම එකතු වෙන එකයි අපි මනෝවිඤ්ඤාණය කියලා කිව්වේ. ඒකේ වේගයක් තුළ එතනම සිද්ධ වෙන සිද්ධියක්. ඒකයි අතන මෙතන එකටම එක පින්තූර රාමුවක් කියලා ෂොට් එකක් ගන්නවා කියලා අපි කිව්වේ අර මනසෙන් දෙයක් බලලා අතන මෙතන දෙයක් බලලා ජාති ධම්ම සූත්‍රයේ පෙන්වන ස්කන්ධානම් පාතිභව ආතනම් පටලවු ආයන් උච්චේ ජාති කියලා මේ හැදෙන ඇටි. ඇසේ උපතයි මහණේ උපත කියලා කිව්වේ. ඒත් ඒකමයි. එතකොට මෙතන මේ සූත්‍රය තුළ ඔබට දකින්න ලැබෙනවා මේ සබ්බ වග්ගයේ තුළ පෙන්වන මේ සප්පාය පටිපදා සූත්‍රය තුළ ඔබට මේ හැදෙන හැටි ආත්මීය ස්වභාවය ගොඩනැගෙන හැටි ඔබට දකින්න ලැබෙන්නේ. එතකොට ඊගව සූත්‍රය තමයි අපි දැන් මේ පැහැදිලි කරපු සූත්‍රය මේ සබ්බ වග්ගයෙන්මයි මේ එන්නේ සබ්බ වග්ගයේ එකට එකතු කරලා පෙන්වන්න යන්නේ ආත්මය හැදෙන හැටි සාරුප් පටිපදා සූත්‍රයේ පෙන්වුවේ. එතකොට ද්විතීය සාරුප් පටිපදා සූත්‍රය කියලා නැවතත් ආයිමත් කොටසක් පැහැදිලි කරනවා. ඒක 49 වෙනි පිටුවේ ඔබට දකින්න ලැබෙනවා. ඒත් බුදුන් වහන්සේ මේ පෙන්වන්නේ මේ ආත්මය ගොඩ නැගෙන හැටිමයි. මහණෙනි යම් හේකින් යමක් ආත්මයයි හඟීද යම් තැනක ආත්මය ඇතයි හඟීද යමකින් බහැර ආත්මය ඇතයි හඟීද යමෙක් මගේයි හඟීද එයින්නේ අන් ප්‍රකාරයක් වෙයි. අන්න ඉත්ත භාව අන්‍යතා භාවයටපත් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සත්‍ය අපි දකින්න ඕනේ. දෙයක් බවට පත් උනේ ආත්මයක් කියලා අපි ගත්තේ. එහෙම දෙයක් එහෙම ආත්මයක් තියනවා නෙමෙයි. නමුත් ඒක අපේ දෘෂ්ටිය තුළ බලගැන්වීම තුළ අපිට මේ අපි කිව්වේ මේ දැනෙන මේ චේතනාවමයි අපිට එතකොට මේ මොහොතේ බලයක් වෙලා අපි අර ස්නායු පද්ධතිය ඔස්සේ අපිට ආත්මීය දැනීමක් මිලිවොට් 5 කරන්ට් එකක් අපි කිව්වේ දුවනවා කියලා. ඒ ස්වභාව මෙතනමයි මේ ආරෝපණය ඇති වෙන්නේ. චිත්තාරෝපණයයි අපි ඒ කරන්ට් එකක් කොට එතන විද්‍යුත් කරන්ට් එකක් නෙමෙයි චිත්ත කම්පනයක් තියෙන්නේ. ඒ චිත්ත කම්පන ස්වභාවයක් ඔස්සේ චිත්ත ධාරාවක් තමයි දුවන්නේ. ඒකත් කරන්ට් එකක් විදිහට ඕන නම් උපකල්පනය කරලා ඒ විදිහටම ස්නායු පද්ධතිය ඔස්සේ දුවනවා කියලා. ඒ විදිහටම අපිට මේ ශක්තිය තියෙන්නේ. දෙයක් කේන්ති කියොත් ලොකු බලයක් එන්නේ. කෙනෙකුට ගැහුවොත් විශාල ශක්තියක් එක්කලා ඒ සිද්ධවිලි ගොඩක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ චේතනාහම් භික්කවේ තියෙන තැන. චේතනාහම් භික්කවේ කම්ම වදාමි කිව්වෙත් අනේ නිසාමයි එයමයි බල ගැන්වෙන්නේ සිතුවිලිමයි එහෙමනම් ඒ චිත්තයක්මයි නමුත් එහෙම දෙයක් නැහැ ඒක ඇදෙන ඇටි මේ වග්ගය තුල පැහැදිලි වෙන්නේ මහණෙනි යම් හේකින් යමෙක් ආත්මයයි හංගීද යම් තැනක ආත්මය ඇතයි හංගීද යමකින් බහැර ආත්මය නැතයි හංගීද යමෙක් මාගේයයි හංගීද එයින් ඒ අන් ප්‍රකාරයක් වෙයි අනාකාරයෙන් වන බැවිනි ඇලුණු ලෝකයා භවයම ප්‍රාර්ථනා කරයි භවයම පතයි තමන් ඉදීයයි හංගී ආත්මයක් පරිහරණය කරයයි හංගී යම්හි භික්ඛවේ මඤ්ඤති යස්මින් මඤ්ඤති යතෝ මඤ්ඤති යම් මේති මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා භාවි භවසත්තෝ ලෝකෝ භවමේව අභිනන්දති අභිනන්දනයකට ලක් වෙනවා අභිනන්දති අභිවදති අද්දෝසාය තිට්ඨති කියන එක මේ මොහොතේම මේ දකින්න තැනම මේ දෙයක් කියලා ගත්ත තැන ඒ මඤ්ඤණාව තුලම සිද්ධ වෙන බව එතකොට ඔබට මේ අභිනන්දති අභිවදති අද්දෝසාය තිට්ඨති කියන මෙතනම ඔබට දකින්න ලැබෙනවා යාරූපේ නන්දිය මෙතනමයි තදුපාදානම් බහෝ මෙතනමයි එහෙනම් මෙතනමයි දෙයක් කියලා ගත්තේ මෙතනමයි අපිට එහෙමනම් තණ්හාව ඉරිසියා වෛරේ ක්‍රෝධය සියල්ලම උපදින්නේ පුංචි දරුවා ඉපදෙනකොට ඉරිසියා වෛරේ ක්‍රෝධයක් තිබුණේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් කියලා ගත්තොත් මේ පුංචි දරුවා දෙයක් කියලා ගත්තොත් අන්නේතර තණ්හා උපදිනවා. ඉරිසියා වෛරේ ක්‍රෝධය සියල්ලම උපදිනවා. ඔබ අද දුක් විඳින්නේ මෙන්න මේ නොදන්න කමයි. මේ සත්‍ය නොදන්න කමයි දුකට හේතුව සත්‍යයගේ කියලා බුදුන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට මහණෙනි යම්තාක් ස්කන්ධ ධාතු ආයතන ඇද්ද එයද ආත්මයයි නොහඟී ඒ සත්‍ය දකින්න ඒ ආත්මයයි ගන්නෙ නැහැ. එහි ආත්මය ඇතයිද නොහඟී එයින් බහැර ආත්මය ඇතයිද නොහඟී ඒ මාගේ ඇයිද නොහඟී මෙසේ නොහඟන්නේ ලෝ කිසිවක් උපාදාන නොකරේ. උපාදාන නොකරනේ තෘෂ්ණා නොකරයි. තෘෂ්ණා නොකරනේ අන්න යහාත්මේ පෙර ආත්මේ හිටියයි නොකියයි පෙර ආත්මේ නොකියයි පිරිණිවෙයි ජාතියක් ක්ෂය වෙයි අන්න බඹසර වැස නිම කරන ලදී කතකරණි කරන ලදී රහත් බව පිනිස කළ යුතු අන් කිසිවක් නැතයි දැනගනි මහණෙනි මේ වූ කලී ඒ සියලු මඤ්ඤණා ඒ සමුග්ඝාතයට සත්ප්‍රායයි ප්‍රතිපදාවයි කියනු ලැබේ ප්‍රාය ප්‍රතිපදාව කියන්නේ සත් කියන්නේ තියෙනවා ආත්මයක් තියෙනවා ආත්මයක් නැති බව දකින ප්‍රතිපදාවයි සත්
සප්පාය ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙනම් මෙතන ආත්මයක් නැති බව අවබෝධ කිරීම නම් පහසු නෑ. ඒ අවබෝධ කරයිද ඒ මහා සුවයයි සදා අමරණීයයි සදා අමරණීය සුවයයි ලෞතුරු සුවයයි කිසිදා දුගතියකට වැටෙන්නේ නෑ. අන්න ඔබට වැටහෙනවා. ලෞකික සැප සම්පත් නෙමේ මේ ලෝකෝත්තර සුවය මේ මොහොතේම මේ සත්‍ය දැනෙනවා නම් යමෙක් අවබෝධ කරනවා නම් ඔහුට මේ මොහොතේම හිමි. මැරිලා ගිහිල්ලා ලබන දෙයක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටියක් විශ්වාසයක් ඇදහිල්ලකුත් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ ධර්මයක්, සාන්දිටික ධර්මයක් මේ මොහොතේම සිද්ධ වෙනවා. මේ පෙරපසු නොවි අවබෝධ කලයිද ඒ මොහොතේම ප්‍රත්‍යක්ෂතාවයක් තුළ ඒ මොහොතේම ඒ සියලු දුකෙන් මිදලා නිවන් දකිනවා කියන එකයි. එතකොට දැන් ඔබට වැටහෙනවා අපි එක සූත්‍රයේ පැත්තෙන් පොඩ්ඩක් බලමු. යාවතා භික්ඛවේ කන්දා ධාතු ආයතනං තම්පිනම් මඤ්ඤති තස්සම්පි මඤ්ඤති තතෝපි න මඤ්ඤති තතෝ මෙත්තින න මඤ්ඤති සෝ ඒවා න මඤ්ඤනෝ නච්ච කිංචි ලෝකේ උපාදීයති අනුපාදීයන් න පරිතස්සති අපරිතස්සං පච්චතං ච පරිනිබ්බාති කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණියන් නාපරං ඉත්තතාති පජානාති අයං කෝසා භික්ඛවේ සබ්බ මඤ්ඤීත සමුග්ඝාත සප්පාය පටිපදාති. අන්න මෙතනයි ආත්ම සංඥාව සම්පූර්ණයෙන් සිඳලා ඒ ආත්මයක් නැති බව අවබෝධයටපත් වෙන ඒ ආකාරයයි බුදුන් වහන්සේ ඒ පෙන්눔 කරන්නේ සප්පාය පටිපදා සූත්‍රය තුළ. එතකොට සබ්බ වග්ගයේ සප්පාය පටිපදා සූත්‍රයේ තවත් කොටස් දෙකක් තියෙනවා. ඒක දීර්ඝව පැහැදිලි කරලා තියෙනවා. ඒ සප්පාය පටිපදා සූත්‍රයෙන් පස්සේ ඒ සබ්බ වග්ගයේ අවසానයි. එතනින් පස්සේ අපි එන්නේ ජාත් ධම්ම වග්ගයටයි. හැබැයි මේ සප්පාය පටිපදා සූත්‍රයේ ඒ ဒုတိ ය කොටසේ අතරම ඒ මිදෙන ආකාරය පැහැදිලි කරන්නේ මහණෙනි ඒ කිම්යයි හංගියුද චක්කුසේ නිට්ඨයෝ වේද අනිත්‍යෝ වේද අනිත්‍යය වහන්ස යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක්ඛ වේද සුඛෝ වේද දුක්ඛම් බන්තේ යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම වෙනවා නම් මහණෙනි ඒ මගේ ආත්මයේ වශයෙන් ගත හැකිද නොහේතම් බන්තේ. එතකොට සප්පාය පටිපදා ဒုတိ ය කොටස කියලා ඔබට 51 වෙනි පිටුවේ හම්බ වෙනවා. එතකොට බුදුන් වහන්සේ මෙන්න ආත්මයේ ගිලිහෙන හැටි ඊට පස්සේ පැහැදිලි කරනවා. එතකොට තං කිංචත භික්ඛවේ චක්කු නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ. අන්න මේ ඇස කිව්වේ මේ මුළු කතාවමයි. එහෙනම් දෙයක් කියලා බලලා දෙයක් කරගත්තොත් අන්න එතන දුකයි උරුමවන්නේ. හැබැයි දෙයක් නැති බව දැක්කොත් නිවන් දකිනවා. ඒ කියන්නේ දුකෙන් මිදෙනවා. තං කිංචාන්ති තං කිමඤ්ඤත භික්ඛවේ චක්කු නිච්ඡං වා අනිච්ඡං වාති. අස නිත්‍යද අනිත්‍යද මහණෙනි අනිච්ඡං බන්තේ අනිත්‍යයි ස්වාමීනි. යම් පනා නිච්ඡං දුක්ඛං වා තං සුඛං. යමක් අනිත්‍ය නම් ඒ දුකද සැපද දුක්ඛම් බන්තේ යම් පනා නිච්ඡං දුක්ඛම් විපරිණාම ධම්මං කල්ලානුත්තං සමනුපස්ස තුං ඒතම් මම ඒසෝ අමසය මේසෝ අත්තාති නොහේතම් බන්තේ. එහෙමනම් මහණෙනි මම මගේ ආත්මය කියලා ගත හැකිද? ඒසේ නොහේතම් බන්තේ නැත මේ ස්වාමීනි. එතකොට රූපය අනිත්‍ය වේද නොහොත් අනිත්‍ය වෙද්ද අනිත්‍ය වහන්ස යමක අනිත්‍ය නම් වේ නම් මෙය දුක් වේද හෝ සැප සුඛ වේද දුක්ඛම් බන්තේ යමක අනිත්‍ය නම් දුක නම් විපරිණාම ස්වභාව වේ නම් ඒ තෙල මම මගේ ආත්මය වශයෙන් ගත හැකිද නොහෙතම් බන්තේ. චක්කු නිච්ඡං වා අර විදිහටම කියනවා. චක්කු සම්පස්සයටත් කියනවා රූපයටත් කියනවා ඒ වගේම චක්කු විඥාණයටත් කියනවා ඒ වගේම චක්කු විඥානයේ සහටගත ස්පර්ශයටත් කියනවා ඒ වගේම අනිත් ආයතන හයටම ඒ විදිහටම අනිච්චම් බන්තේ කියලා සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා. එතකොට මහණනි මෙසේ දන්නා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවක චක්කුසේදු කලකිරේ රූපේදු කලකිරේ චක්කු විඥානේදු කල. එතකොට චක්කුසේ කලකිරේ රූපේ කලකිරේ චක්කු විඥානේ කලකිරේ තමයි මෙතන නිබ්බිදාව කියන්නේ. එතකොට නිබ්බිදාව කියන්නේ මේ සම්මුතිය තුළ කතා කරන කලකිරීමක් නෙමෙයි. මේ ඇත්තටම කිව්වොත් මේ සිතෙන් මිදෙන එකයි නිබ්බිදාව කියන්නේ.
අතරම කිව්වොත් මේ සිතට හරයක් නැති බව, වටිනාකමක් නැති බව, මේ සිතින් දෙයක් බලලා ඒව බොරු බව අන අවබෝධ වෙනකොට ඒකෙන් මිදෙන එකක් තමයි නිබ්බිදාව කියන්නේ. මේ නිබ්බිදාව කියන්නේ අඬලා හොටු පෙරාගෙන ඉන්න එකක් නෙමෙයි. මේ නිබ්බිදාව කියන්නේ දෙයක් නැති බව දකිනකොට මිදීම. මේක තුල සාන්ත සුවයක් තමයි ඇති වෙන්නේ. එතකොට මේක බොහොම පරිස්සමෙන් දකින්න ඕනේ තරම්. එතකොට රූපේ හේතු කලකිරේ චක්කු විඤ්ඤාණේදු කලකිරේ චක්කු සම්පහයදු කලකිරේ සක්කු සම්පස්ස නිසා උප්පද්දේද වේදේත වේදේදු කලකිරේ විදිහටම කියනවා. එතකොට ඒවම් පස්සම් භික්ඛවේ සුතව ආර්ය ශාවකෝ චක්කු සම්පස්සී මේ සුතවත් ආර්ය ශ්‍රාවකයෝ ගැනයි මේ කතා කරන්නේ මේ සත්‍ය ධර්මයේ දන්න කෙනා ගැනයි චක්කු සම්පස්සී නිබ්බිදාන්ති රූපේසු නිබ්බිදාන්ති චක්කු විඥානේපි නිබ්බිදාන්ති චක්කු සම්පස්සේපි නිබ්බිදාන්ති යම්පිදං චක්කු සම්පස්සපච්ච උපද්දති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වාති නිබ්බිදාන්ති. එතකොට මහණෙනි කලකිරේ ධර්මයේ දු කලකිරේ මනෝ විඥානයේ දු කලකිරේ දැන් මනස ගැනත් ඒ විදිහටම කියනවා. එතකොට මේ කලකිරනවා කියන්නේ මේ සම්මුතිය තුළ කලකිරන එක නෙමෙයි මේ ඇහැ එන අරමුණේ මිදීමයි මේ තියෙන කලකිරීම. ජාතිශය බඹසර නිමවන ලදී කතකරණේ සියල්ල කරන ලදී අදතොර මුදුන්වහන්සේ මේ සූත්‍රය තුල බැලුවොත් එහෙම මනසම්පි නිබ්බිදාන්ති ධම්මේසු නිබ්බිදාන්ති මනෝ විඤ්ඤාණේ නිබ්බිදාන්ති මනෝ සම්පස්සපි නිබ්බිදාන්ති එවම් පිදං මනෝ සම්පස්සපච්ච උප්පද්දති වේදේතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වාපි නිබ්බිදාන්ති නිබ්බිදං විරාජාන්ති විරාගා විමුක්ඛති විමුච්ඡස්මින් විමුක්තමීති ඥානං හෝති කීන ජාති උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණියා නාපරං ඉත්තත්තාති අන්න නාපරං ඉත්තත්තාති ඉත්තත්වේ මේකේ නැති වෙලා යන්නේ. නාපරං ඉත්තත්තාදි පජානාති දැනගන්නවා පජානාති. එතකොට ඉත්තත්වේ කියලා අපි කිව්වා දෙයක් කියලා ගත්තොත් ඒක ඉත්තත්වේ අපි මේකේ තියනවා කියලා දැනෙන එක ඉත්ත භාවය කියලා. ඉත්ත භාවය අන්‍යතා භාවය. ඒක අපි කිව්වේ ඉති රූපං. එතකොට මේ සේරම අවසානයේ රහත් භාවයදිත් කියන්නේ නාපරං ඉත්තත්තාති කියලා. ඒ ඉත්තත්වේ තමයි. එතකොට තථාගත කියන්නේ ඒ ඉත්තත්වේ කියන්නේ සත්ව ආත්ම ස්වභාවය දුරුලීමයි තථාගත කියන්නේ. තථාගතයන් වහන්සේ කියන්නේ අන්නේ නිසයි. එතකොට මේ ආත්ම දිට්ඨිය අතහැරීමයි තථාගත කියලාත් කියන්නේ. එතකොට මේ ධර්මයේ මනාකොට ඔබට අහන්න ලැබෙනවා. ඇත්තටම අග මුල මැද හොඳින් ගැලපුණු මේ වගේ සිත් ධර්මයක් හොඳින් මේ ආත්ම ස්වභාවය හැදෙන හැටි, ඒ ගිලිහි යන හැටි, ඒ රූපේ ආරම්මණයයි රූපය කියලා කිව්වේ කියන එක, ඒ චක්කුංච පටිච්ච රූපේ දුප චක්කු විඥාන කියන අද මේ පොත්වල ලියලා තියෙන විදිහට ඔබට හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. මේක අවබෝධයෙන් දැක්කොත් ප්‍රායෝගික වුණොත් ඔබ සියලු දුකෙන් මිදිලා ඇත්තටම මුළු සසර දුකෙන්ම මිදිලා මේ ආත්ම භාවයේ ඔබ මේ ඊ타ම භාග්‍යවන්ත ආත්ම භාවයක් බවට පත් වෙනවා සියලු දුකින් මිදෙනවා. ඒක ඒකාන්තයි. ඒකයින මග්ගෝ අයම් භික්කවේ මෙයමයි මානනේ එකම මග සතර සතිපට්ඨානේ මෙතනමයි ඔබට දකින්න ලැබෙන්නේ. එකම මග මෙයයි මහණෙනි නිවන්ට කිව්වේ නිසායි. හොඳයි එහෙනම් සබ්බ වග්ගය තුල සියල්ලම ඔබට දේශනා කරන්න අපිත් හිතුවා බුදුන් වහන්සේම දේශනා කළා තියෙනවා. ඒ විදිහටම අපිත් ඒ ඉදිරිපත් කරන්න හිතුවා. මේ සියල්ලම මේ සූත්‍රයේ අඩංගු වෙනවා. තෙරුවන් සරණයි. ඒ සියල්ල අවබෝධ කරගෙන ඔබට දුකෙන් මිදෙන්න හැකියාව ලැබෙන්න ඕනේ. එයට මේ සියල්ල උපනිශ්‍රය වේ. තෙරුවන් සරණයි.